රයිට්. අපි අද කතා කරන්නේ 2016 වර්ෂයේ සාපෙළ අප සාමාන්‍ය පෙළ සඳහා සකස් කරපු උපකාරක ප්‍රශ්න පත්‍රයේ රචනා කොටස. දැන් අපි පහුගිය සති කිහිපයේ මේකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඊට පස්සේ ව්‍යුහගත රචනා කොටසත් අපි කතා කරලා ඉවරයි. අද B කොටස රචනා. के පස්වෙනි ප්‍රශ්නේ තියෙන ජීව විද්‍යා ප්‍රශ්නය පද්ධති වලින් පටන් ගන්න තියෙන එක ස්නායු පද්ධතියත් එක්ක කොටසෙන් පටන් ගන්න තියෙන්නේ. ස්නායු පද්ධතිය හා සම්බන්ධ කොටස් කිහිපයක් පහත රූපවල පෙන්වා ඇත. දැන් මේ ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන සමායෝජනය සඳහා හැඩ ගැහිලා තියෙන පද්ධති දෙකෙන් එකක් තමයි ස්නායු පද්ධතිය. සමායෝජනය කියන්නේ මොකක්ද? උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේදී අවයව පද්ධති අතර මනා සම්බන්ධීකරණයක් කිරීම. උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේදී අවයව පද්ධති අතර මනා සම්බන්ධීකරණය කියන සමායෝජනය. සමායෝජනය කොටස් දෙකයි. ස්නායුක සමායෝජනයයි අස්නායුක සමායෝජනයයි. ස්නායුක සමායෝජනයට කියන තව නමක් තමයි විද්‍යුත් සමායෝජනය. අස්නායුක සමායෝජනය කියන තව නමක් තමයි රසායනික සමායෝජනය. හරිද? එතකොට මේ ස්නායු සමායෝජනය සිද්ධ කරන්නේ ස්නායු පද්ධතියෙන්. ස්නායු පද්ධතියේ දැනුම් ඒකකය තමයි නියුරෝන. දැන් ඕගොල්ලන්ට පේන්න තියෙන XY Z කියන්නේ නියුරෝන තුනක්. නියුරෝනයක් කියන්නේ ස්නායු සෛලයකට. ඒවා සාමාන්‍ය සෛල වලට වඩා වෙනස්. මොකද ඒකේ තියෙන එහාට මෙහාට තනින් එහාට මෙහාට විහිදිච්ච ශාඛා වගේ. අපි ඒවට කියන්නේ ප්‍රසර කියලා. ස්නායු සෛලයක් ගත්තොත් ප්‍රධාන කොටස් දෙකයි සෛල දේහය හා සෛල දේහයෙන් විහිදෙන ප්‍රසර. මේ සෛල දේහයෙන් විහිදෙන ප්‍රසර වර්ගයකට කියන්නේ අනුශාඛා. තව ප්‍රසර වර්ගයකට කියනවා අක්ෂණය. අක්ෂණ එකයි තියෙන්නේ. අනුශාඛා ගොඩක් තියෙනවා. හරිද? හැමතිස්සෙම මේ ස්නායු සෛලයේ හැඩ ගැහිලා තියෙන්නේ ස්නායු ආවේගයක් සම්ප්‍රේෂණයට. දැන් මේ තියෙන්නේ අනුශාඛා. අනුශාඛා. හරිද? අනුශාඛා. ඊට පස්සේ දිග ප්‍රසරයට කිව්ව අක්ෂණය. මේ තියෙන්නේ අක්ෂණය. අක්ෂණය. අක්ෂණය ආපහු ඇවිල්ලා බෙදුනම කියනවා අක්ෂණයේ ශාඛා. මේ කොටසට කියනවා සෛල දේහය. සෛල දේහය. සෛල දේහයේ මැද තියෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. මේ අනුශාඛා ආපහු බෙදුනම අනුශාඛිකා. මේ උත්තේජ ග්‍රහණය කරගන්නේ අනුශාඛිකාවලින්. ඔය හැමේ කෙලවරවල් වල හැම මේ අනුශාඛිකා පිහිටනවා. හරිද? අනුශාඛිකාවලින් උත්තේජ ග්‍රහණය කරගෙන ඒක ලබා දෙනවා සෛල දේහයට. සෛල දේහයෙන් ඒක ලබා දෙනවා අක්ෂණයට. එන හැමතිස්සෙම මේ පණිවිඩ යන්නේ අනුශාඛාවල සිට අක්ෂණය දෙසට. සෛල දේහය හරහා. හොඳට මතක තියාගන්න. අනුශාඛාවල සිට සෛල දේහය හරහා අක්ෂණය වෙතට. හරිද? තමයි කමෙන්ට් කරන්නේ. දැන් මේකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙතන තියෙනවා XY Z කියලා නියුරෝන සෛල තුනක්. ඔය නියුරෝන සෛල තුනේ නැත්නම් ස්නායු සෛල තුනේ නම් තුන තමයි X කියලා කියන්නේ චාලක නියුරෝනය. එතන X වලට ලියා ගන්න චාලක නියුරෝනය කියලා. X වලට. Y කියලා කියන්නේ සංවේදක නියුරෝනය. Y කියලා කියන්නේ සංවේදක නියුරෝනය. X චාලක නියුරෝනය, Y සංවේදක නියුරෝනය, Z අන්තර්හාර නියුරෝනය. හරිද? අන්තර්හාර නියුරෝනය. මේ ස්නායු සෛල වර්ග තුන. ඔය තුන තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ස්නායු සෛල වර්ග තුන. නැත්නම් නියුරෝන තුන. ඒවට කියන්නේ නියුරෝන කියලා. නියුරෝන. හරිද? Z ගන්න පාරක් කියන්නේ. Z කියන්නේ අන්තර්හාර. අන්තර්හාර. දැන් ඔය තුන් දෙන එකතු වෙලා තමයි පණිවිඩයක් ගෙනියන්නේ. ස්නායු ආවේගයක් ගෙනියන්නේ. ස්නායු ආවේග ගෙනියන්නේ ප්‍රතිග්‍රාහකයේ සිට කාරකය දක්වා. හරිද? එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් උත්තේජ ග්‍රහණය කරගන්නේ ප්‍රතිග්‍රාහකය. උත්තේජයට ප්‍රතිචාර දක්වන්නේ කාරකය. අපි හොඳ උදාහරණ විදිහට ගන්නේ මදුරුවෙක් දෂ්ට කරා මදුරුවට පහරක් ගැසීමනේ.
ග්‍රහණය කරගන්නේ හැමේ. හැම තමයි ප්‍රතිග්‍රාහකය. ප්‍රතිග්‍රාහක පහක් තියෙනවා. කන, නාසය, දිව සම. කාරකය තමයි එක්ක පේශියක් එක්ක ග්‍රන්ථියක්. දැන් අපි වතුරේ දෂ්ට කරොත් අතින් ගහන. මෙන්න මෙතන තමයි කාරකය. පේශිය. අතේ පේශිය. දෂ්ට කරපු තැන තමයි ප්‍රතිග්‍රාහකය. මෙන්න මෙතනින් පණිවිඩය අරගෙන එක ස්නායුවකින් එනවා මධ්‍ය ස්නායු පද්ධතියට. මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ මොළය හෝ සුසුම්නාව. මධ්‍ය ස්නායු පද්ධතියේ මැද ඉන්න තව ස්නායුවක්. එයාගෙන් පණිවිඩය දෙනවා චාලක මේ අනිත් එක්කෙනාට. එයා යනවා කාරකයට පණිවිඩය. එතකොට ABC කියලා ඔයගොල්ලන්ට පේනවද? මෙහා පැත්තේ තියෙනවා ABC කියලා නියුරෝන 3ක්. ඔන්න ඔය A කියලා කියන්නේ වයිට. ඒ කියන්නේ සංවේදක නියුරෝනය. ප්‍රතිග්‍රාහකයේ සිට මධ්‍ය ස්නායු පද්ධතියට පණිවිඩ ගෙනියන්නේ A. සංවේදක නියුරෝනය. ඒ කියන්නේ වයිනේ අපි මෙහා පැත්තේ වෙන් ගත්තොත් සංවේදක නියුරෝනය. ඔය මැද ඉන්න එක්කෙනා තමයි B. එයා තමයි උතන ඉසෙට්. අන්තර්හාර නියුරෝනය. B කියන්නේ අන්තර්හාර නියුරෝනය. A සංවේදක නියුරෝනය, B අන්තර්හාර නියුරෝනය, C තමයි චාලක නියුරෝනය. නැත්නම් අනිත් පැත්තේ අංක ඉලක්කම් වලින් මේ සංකේත වලින් ගත්තොත් X. C තමයි චාලක නියුරෝනය. දැන් ඕගොල්ලොන්ට පේනවා තනි ස්නායු ශෛලයකට පණිවිඩයක් ගෙනියන්න බෑ කාර්යයක් කරන්න. ඒ කියන්නේ උත්තේජයකට ප්‍රතිචාර දක්වන්න තනි ස්නායු ශෛලයකට බෑ. තුනක් එක්කහුව වෙලා තමයි පාර හදන්නේ. වදුරුවගේ දෂ්ට කරපු තැන ඉඳලා මුල් මධ්‍ය ස්නායු පද්ධතිය ඊට පස්සේ ගහන තැනට පණිවිඩය ගෙනිච්ච තුනක් එක්කහුව වෙලා. අන්න ඒක නිසා අපි කියනවා ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය කියන්නේ ඔය තුනේ එකතුවෙන් හදන මාර්ගය. අන්න ඒකට කියන නම තමයි ප්‍රතීක ඡාපය. ඔය තියෙන්නේ උතන ABC ගමන් මාර්ගයට කියන නම තමයි ප්‍රතීක ඡාපය. එහෙනම් උන පළවෙනි කොටසට උත්තරේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය කුමක්ද? පිළිතුර තමයි ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය. ඊළඟ එකේ කියනවා ඉහත රූපවලට අදාළ අක්ෂරය යොදා ගනිමින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දෙවෙනි එක XY Z අතුරින් B ලෙස දැන් ඔයගොල්ලෝ අහනවා B ලෙස කියා කරන්නේ Z අන්තර්හාර නියුරෝන. B කියලා කියන්නේ Z අන්තර්හාර නියුරෝනය. ඊළඟට කියනවා ප්‍රතිග්‍රාහකයක සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ආවේග ගෙනියන සම්ප්‍රේෂණය කරන ස්නායු ශෛලය එහෙම නැත්නම් නියුරෝනය කුමක්ද? අපිට උත්තරේ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඔතන සමහර වෙලාවට පොඩි ගැටලුවක් තියෙනවා. අපි ලිව්වොත් අකුරෙන් පේපර් මාකින් කරනකොට ඔය x ද y ද z ද හරි මොකක් හරි abc ද තුනෙන් උත්තරේ තිබුණොත් සමහරවිට අපි ලියන එක වරදින්න පුළුවන්. ඒක නිසා අපි කරන්න පුළුවන් මෙහෙම. දැන් කියන්නේ මේවනේ ප්‍රතිග්‍රාහකයේ සිට මධ්‍ය ස්නායු පද්ධතිය. එහෙනම් ඒක ඉස්සලා අකුරෙන් ලියනවා. සංවේදක නියුරෝනය. හරිද? අකුරේ නම තමයි සංවේදක නියුරෝනය. සංවේදක නියුරෝනය. හරිද? ඊට පස්සේ මේ සංවේදක නියුරෝනය ඊට පස්සේ වරහන් ඇතුලේ දානවා A ඇල ඉරක් y. ඒ දෙකම සමානයි නේද? සංවේදක නියුරෝනය A ඇල ඉරක් y. ඒ විදිහට අපිට දාන්න පුළුවන්. හරිද? රයිට් අපිට මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ හරි ඊළඟට දී ඇති අවයව දක්නට ලැබෙන පේශි පටක වර්ග පිළිබඳ පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. පේශි පටකය අපි පොඩ්ඩක් මතක් කරගමු. කාලෙකින් අපිට හම්බ වුණේ නැති නිසා පේශි පටකය පොඩ්ඩක් මතක් කරගෙන ඉවර වෙලා ප්‍රශ්නෙට යන්න. පේශි. අපේ ශරීරයේ දැන් අපි පටක ගැන කතා කරන මේ 11 වසරේ පළවෙනි පාඩම. හරිද? පටක ගැන කතා කරනකොට අපි කතා කරනවා අපේ ශරීරය. දැන් අපි දන්නවනේ සංවිධාන ව්‍යුහයේ සෛල පටක අවයව පද්ධති ජීවිය. එහෙමනේ යන්නේ. සෛලය කියන එක අපි දන්නවා. සෛලය කියන්නේ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය.
පටකය ගැන කතා කරන්නේ අපි කතා කරනවා අපේ ශරීරයේ තියෙන පටක වර්ග කීපයක්. මේ පටක වර්ග කීපය තමයි පේශි පටකය, ස්නායු පටකය, ඔය දැන් උඩ තිබෙන ස්නායු පටකය, පේශි පටකය, ස්නායු පටකය, සම්බන්ධක පටකය, අපිච්ඡද පටකය. ඔය අතර ගැන කතා කරනවා. සම්බන්ධක පටකය යටතේ අපි කතා කරනවා අස්ථි පටකය හා රුධිර පටකය. හරිද? සම්බන්ධක පටකය යටතේ අස්ථි පටකය, රුධිර පටකය. මම පොඩ්ඩක් පේශි පටකය ගැන කතා කරනවා. අපේ ශරීරයේ විවිධ චලන සඳහා විවිධ චලන හරිද හිතල කරන ඒවා නොහිතල කරන ඒවා දායක වෙන පටකය තමයි පේශි පටකය. චලන සඳහා දායක වෙන පටකය පේශි පටකය. දැන් අපේ ශරීරයේ චලන ගත්තොත් හිතල කරන චලන, ඉච්ඡානුග චලන, හිතන්න නැතුව කරන චලන, අනිච්ඡානුග චලන. හරිද? ඉච්ඡානුග චලන මේවට සම්බන්ධ වෙන්නේ පේශි. පේශි පටකය අපි ආපහු කොටස් තුනකට බෙදනවා. හෘද පේශි, සිනිඳු පේශි, කංකාල පේශි. හෘද පේශි පටකය තියෙන්නේ මෙතන හෘදයේ පමණයි. හෘද පේශි පටකය තියෙන්නේ හෘදයේ පමණයි. ඒක අපිට පාලනය කරන්න බෑ අනිච්ඡානුගයි. හරිද? අනිච්ඡානුගයි. සිනිඳු පේශි පටකයත් අපිට පාලනය කරන්න බෑ ඒකත් අනිච්ඡානුගයි. ඒක තියෙන ඔය පාලනය කරන්න බැරි ඉබේ පාලනය වෙන අවයව වල තියෙනවා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඇසේ කණිනිකාවේ, බෝමන් ප්‍රාවර බිත්තියේ, මුත්‍රාශ බිත්තියේ, ගර්භාෂ බිත්තියේ, ආහාර මාර්ග බිත්තියේ වගේ තැන්වල සිනිඳු පේශි තියෙනවා. ඒවා අපිට පාලනය කරන්න ඒවයින් චලන කරනවා ආහාර මාර්ග චලන, මුත්‍රාශය මේ පිරුණම මුත්‍රාශයේ ඇති වෙන ඒ සංකෝචන වලට බලපාන්නේ. හරිද? ඒ වගේ දේවල් වලට මේ සිනිඳු පේශි බලපාන. ඇසේ කණිනිකාවල කුඩා කරන්න ඒවට බලපාන. ඊළඟ එක තමයි කංකාල පේශි. කංකාලය කියලා කියන්නේ ඇටසැකිල්ලට. අස්ථිත් එක්ක සම්බන්ධ ඒ කියන්නේ ඇටසැකිල්ල කියන්නේ අස්ථිනේ. අස්ථිත් එක්ක සම්බන්ධ පේශි වලට තමයි කියන්නේ කංකාල පේශි කියන්නේ. ඇටසැකිල්ලත් එක්ක සම්බන්ධ පේශි වලට කියනවා කංකාල. ඒවා අපිට ඕන වෙලාවක නවන්න පුළුවන්, දිගහරින්න පුළුවන්. නවන්න පුළුවන්, දිගහරින්න පුළුවන්. මේ පේශි වල ලක්ෂණයක් තමයි පේශි සංකෝචනය කරන්න පුළුවන්, ඉහිල් කරන්න පුළුවන්, සංකෝචනය කරොත් ඉහිල් කරන්න පුළුවන්. හරි? සංකෝචනය කරන්න පුළුවන්, ඉහිල් කරන්න පුළුවන්, සංකෝචනය කරොත් නැවත ඉහිල් කරන්න පුළුවන්. නැවත මුල් තත්ත්වයට පත් කරනවා. මොකද තමයි පේශි වල ලක්ෂණ. සංකෝචනය, ඉහිල් කිරීම, සංකෝචනය කරොත් නැවත ඉහිල් කිරීම. හරිද? ඒ වගේ කරන්න පුළුවන්. ඒතර මේවා හැදිලා තියෙන්නේ තන්තු විදියට. දැන් මම මේ පටක තුන ඇන්දොත් අපි මෙන්න මෙහෙම ඇන්දොත් මෙහෙම ඇන්දොත් අපි මේවට කියන්නේ කංකාල පේශි. මේ හරහට අනින ඉරි වගේ වට කියන්නේ හරස් විලේක කියලා. හරස් විලේකන. කංකාල පේශි. මෙන්න මෙහෙම ඇන්දොත් පටකේ සෛල මේ තියෙන්නේ සිනිඳු පේශි. හරිද? සිනිඳු පේශි. මේ තියෙන්නේ නාස්ති. මේ තියෙන්නේ නාස්ති. කංකාල පේශි වල. මේකේ හරස් ඉරි පිහිටලා නැහැ. හරස් විලේකන පිහිටලා නැහැ. හරිද? ඔයාලට පේනවා ඇති කියලා මම හිතන බෝඩ් එක මෙන්න මෙහෙම ඇන්දොත් ඔන්නෝම ඇන්දොත් මේ තියෙන හෘද පේශි. මේ මොනවද? කංකාල පේශි. කංකාල. මේ තියෙන්නේ සිනිඳු. සිනිඳු පේශි ඒක න්‍යෂ්ටිකයි. හරිද? තර්කු රූපී. මේවා දිගටි. මත න්‍යෂ්ටි තියෙනවා. මේ හෘද පේශි. හෘද පේශි වල විශේෂත්වය තමයි ශාකනය වෙනවා. න්‍යෂ්ටි ගොඩක් තියෙන වගේ පෙනුනට ඒක න්‍යෂ්ටිකයි. මේ එක සෛලයක් තමයි මෙන්න මේ අන්තරාස්ථාපිත මඩල් වලින් වෙන් වෙලා තියෙන මේ එක සෛලය. හරස් ඉරි පිහිටලා තියෙන හරස් විලේක. ඒක නිසා අපි මේ පේශි වර්ග දෙකට කියන විලිකිත පේශි. මේ හරහට තියෙන ඉරි තියෙන නිසා කියන විලිකිත. හරස් විලේක තියෙන නිසා විලිකිත පේශි. මෙයාට කියන නිර්විලිකිත. එහෙනම් මෙතන ලියන්න පුළුවන් බහුන්‍යෂ්ටිකයි විලිකිතයි. විලිකිතයි කියන්නේ හරස් ඉරි පිහිටලා තියෙනවා කියන එක. විලිකිතයි
ශාකනය වෙලා නැහැ. ඊළඟට ඉක්මනින් විඩාවටපත් වෙනවා. දැන් මං කියන ඔයගොල්ලෝ මෙහෙම කරා. මෙහෙම කරා. දිගටම කරන්න. පැයක් කරන්න. පැය දෙකක් කරන්න. පැය දෙකක් තියා ඔයගොල්ලෝ විනාඩි 10ක් කරාට පස්සේ නතර කරන්න. කරන්න බෑ. මොකද හේතුව අමාරුයි. මහන්සි ටිකක් වෙලා කරනකොට වෙහෙසයි. වෙහෙස වුණාට පස්සේ අපි වැඩේ නතර කරන්න බෑ. හරිද? ඒ කියන්නේ මේවා ඉක්මනින් විඩාවටපත් වෙනවා. ඒ වගේම හිතලා පාලනය කරන්න පුළුවන්. ඒක නිසා කරන ඉච්ඡානුගය. ඉච්ඡානුගය. හරිද? හිතලා පාලනය කරන්න පුළුවන්. හරස් ඉරි පිහිටල දෙන විලේක. බහුනස්තිකයි නැස්ති ගොඩක් තියෙනවා. එක සෛලයක නැස්ති ගොඩක් තියෙනවා. නකංකාල පේශි වල ලක්ෂණ. ඊට පස්සේ ශාකනය වී නැත. ශාකනයක් නැත. සිනිඳු පේශි. ඒක න්‍යෂ්ටිකයි. ඒක න්‍යෂ්ටිකයි. ඒක න්‍යෂ්ටියයි තියෙන්නේ. හරිද? නිර්විලිකිතයි. නිර්විලිකිතයි. නිර්විලිකිතයි කියන්නේ මේ වගේ විලේක නැහැ. හරස් විලේක නැහැ. අනිච්ඡානුගය හිතලා පාලනය කරන්න බෑ. අනිච්ඡානුගය. ශාකනය වී නැත. ශාකනය නැත. මේ තියෙන හෘත්පේශි. ඒක න්‍යෂ්ටිකයි. ගොඩක් වගේ තිබුණාට මේ තියෙන එක සෛලයක්. මෙතනයි 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 මේ එක සෛලයක්. ඒකේ තියෙන එක න්‍යෂ්ටිකයි. ඒක න්‍යෂ්ටිකයි. හරිද? විලිකිතයි. විලිකිතයි කියන්නේ හරස් විලේක පිහිටන. විලිකිතයි. අනිච්ඡානුගය හිතලා පාලනය කරන්න බෑ. අනිච්ඡානුගය හිතාමතා පාලනය කරන්න බෑ. ඊළඟ ශාකනය වී ඇත. ශාකනය වී ඇත. දැන් ඔයගොල්ලෝ වගුව පුරව ගන්න බලන්න ඕකේ. උත්තර ටික. උත්තර පුරවන්න බෑනේ මේවා තියෙන තැන්. හෘත්පේශි පුළුවන් හෘදේ විතරයි තියෙන්නේ. හරි වැරදි දාන්න පුළුවන් හෘදේ විතරයි. ආමාශයේ තියෙන මෙන්න මේ සිනිඳු පේශි. එතකොට මේ අහලා තියෙන්නේ නම් සිනිඳු පේශි හෘත්පේශි අතර වෙනස්කම් අහලා තියෙන්නේ. ඒවයි තියෙන ලක්ෂණ අහලා තියෙන. දාන්න හරි වැරදි. ඔයගොල්ලන්ට පුළුවන්. සර් සිනිඳු පේශීත් වෙහෙසට පත්වනයාද? සිනිඳු පේශි වෙහෙසටපත් වෙන්නේ නැහැ. අනිච්ඡානුගය. නේද? අනිච්ඡානුගයි වෙහෙසටපත් වෙන්නේ නැහැ. සිනිඳු පේශි වෙහෙසටපත් වෙන්නේ නැහැ. හිතාමතා පාලනය කරන්නත් බෑ. වෙහෙසටපත් වෙන්නේ නැහැ. වෙහෙසටපත් වෙන්නේ මේගොල්ලෝ. කංකාල පේශි. හරි. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ කංකාල පේශි. අනිත් ඒවා විඩාවටපත් වෙන්නේ නැහැ. සිනිඳු පේශි දැන් හෘද පේශි විඩාවටපත් වෙන්නේ නැහැ නේ. මරණකම්ම අපේ හෘදයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒවට මේ දෙයිලට තව දෙයක් මතක තියාගන්න මේ පේශි වලට මනා රුධිර සැපීමක් තියෙන්න ඕන. මොකද ශක්තිය නිපදවන්න ඔක්සිජන් ලැබෙන්න ඕන. ඔක්සිජන් තිබුණොත් තමයි හොඳට මේක ක්‍රියාත්මක වෙන්නේ. චලනයන් සිද්ධ කරන්නේ. දැන් අපේ මේ කංකාල පේශියට වෙලා තියෙන ටික වෙලාවක් වැඩ කරද්දී ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. හරිද? ශක්තිය නිපදවා ගන්න බෑ. කොහොමත් විඩාවටපත් වෙනවා. ඒවා ලක්ෂණ මේ කංකාල පේශි වල. හරි දැන් බලමු හෘදය. හෘදය ගත්තොත් ඒක න්‍යෂ්ටික හරි. හරියක් දැම්මා. විලිකිත හරියක් දැම්මා. ඉච්ඡානුගය වැරදියක් දැම්මා. ශාකනය වූ හරියක් දැම්මා. ආමාශය ඒක න්‍යෂ්ටික හරියක් දැම්මා. විලිකිත වැරද්දක් දැම්මා. ඉච්ඡානුගය වැරද්දක් දැම්මා. ශාකනය වූ වැරද්දක් දැම්මා. මොකද එකක්වත් ඒව නැහැ. සිනිඳු පේශියේ තියෙන ආමාශය. ආමාශය දැන් ඔයගොල්ලෝ දැන් වාඩි වෙලා ඉන්නකොටත් ආමාශය එහාට මෙහාට චලනය වෙනවා. හරිද? අපි කියන්නේ ආමාශයික චලන ආමලසය හදන්නේ. කර කවනෝ අමරනෝ ඇඟ ඇතුලේ බඩවැල් වල කෑම ජීර්ණය කරන්න. එතකොට එතන චලන ඇති වෙනවා. හරි. ඊළඟට දෙවෙනි කොටස පීඩාවට නෙමෙයි විඩාවට. විඩාවටපත් නොවන පේශි පටක පිහිටා ඇත්තේ ඉහත කවර අවයවය තුලද? එතකොට හෘදය තමයි උත්තරේ. මොකද හේතුව ආමාශයේ සිනිඳු පේශි වලට අමතරව කංකාල පේශිත් තියෙන්න පුළුවන්. තියෙනවා. ඒක නිසා උත්තරයට ගන්න හෘදය. හරිද? විඩාවට. විඩාවට පීඩාවට නෙවෙයි විඩාවට. විඩාවටපත් නොවන. ඒ වුණාට මතක තියාගන්න සිනිඳු පේශිත් විඩාවටපත් වෙන්නේ නැහැ ලේසියෙන්. ගොඩාක් කල් ක්‍රියාත්මක වෙනවා. ඊළාට තුන්වෙනි එක ආමාශයේ ඇති පේශි පටක වර්ගයම පවතින වෙනත් ව්‍යුහයක් ගර්භාශය මුත්‍රාශය. ඒ දෙක ලියන්න. ගර්භාශය මුත්‍රාශය.
ගර්භාෂය මුත්‍රාශය. අපි යමු C කොටසට. අප ශරීරයේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම පෙන්වන සටහනක් පහත දැක්වේ. සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම ඕනනම් උතන ලියා ගන්න මිලිලීටර 100කට 80 ඉරක් 120යි මිලිග්‍රෑම්. ඒ කියන්නේ සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම මිලිලීටර 100කට 80 ඉරක් 120යි මිලිග්‍රෑම් තමයි සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම. වැඩි වූ විට x. කවුද x කියන්නේ? x කියන්නේ ඉන්සියුලින්. ඉන්සියුලින් කියන හෝමෝනය. ලේවල ග්ලූකෝස් වැඩි වුණාම ඉන්සියුලින් ශ්‍රාවය වෙනවා. ඉන්සියුලින් වලින් කරන්නේ ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරනවා. රුධිරයෙන් ඉවත් කරනවා. හරිද? එහෙනම් x කියන්නේ ඉන්සියුලින්. ආමාශයේ තියෙන කංකාල පේශි ඉච්ඡානුගයි. ඔව්. හරිද? ආමාශයේ තියෙන කංකාල පේශි ඉච්ඡානුගයි. කංකාල පේශි කොහේ තිබුණත් ඉච්ඡානුගයි. ඒක මතක තියාගන්න. ඊළඟට ඔන්න සාමාන්‍ය ග්ලූකෝස් මට්ටමට වඩා අඩු වුණා. එතකොට y කියන්නේ ග්ලූකගොන්. හෝමෝනේ නම ග්ලූකගොන්. ඒකෙන් කරන්නේ අර ගබඩා වෙලා තියෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට දෙනවා. මේම හිතන්නකෝ සාමාන්‍යයෙන් ලේවල මිලිලීටර 100ක රුධිරය මිලිලීටර 100ක ග්ලූකෝස් තියෙනවනේ මිලිග්‍රෑම් 80ත් 120ත් අතර. දැන් කියන්නේ 70යි 110යි. 80ත් 120ත් අතර. එතකොට වැඩි වුණොත් එතන අපි කියනවා දිය වැඩියා තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. වැඩි වුණොත් ඒක අඩු කරන්න ඕන. අඩු වුණොත් වැඩි කරන්න ඕන. වැඩි වුණොත් ශ්‍රාවය වෙන්නේ ඉන්සියුලින්. ඉන්සියුලින් මගින් ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරනවා. අඩු වුණොත් y කියන්නේ කවුද? ග්ලූකගොන්. ග්ලූකගොන් මගින් ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරනවා. ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරනවා. හරි. එහෙනම් අපි බලමු උත්තර ටික. ඒ සටහනෙහි පෙන්වා ඇති XY හෝමෝන X ඉන්සියුලින් Y ග්ලූකගොන්. ඉන්සියුලින් ග්ලූකගොන්. XY හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථිය හා එහි පිහිටීම. XY හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථියේ නම තමා අග්න්‍යාසය. අග්න්‍යාසය. පිහිටන ස්ථානය ආමාශයට පහළින් ග්‍රහණි නැම්මෙහි තිරස් අතට. ආමාශයට පහළින් ග්‍රහණි නැම්මෙහි තිරස් අතට පිහිටයි. ආමාශයට පහළින් ග්‍රහණි නැම්මෙහි තිරස් අතට පිහිටයි. ඊළඟ ප්‍රශ්නයෙන් කියනවා X හෝමෝන ශ්‍රාවයේ ඌනතාවයක් නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වය දියවැඩියාව. 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 ඊළඟ D කියනවා රුධිර ග්ලූකෝස් මට්ටම යාමනයේදී XY හෝමෝන වල කාර්යයන් වෙන වෙනම ලියන්න. රුධිරයේ ග්ලූකෝස් වැඩි වූ විට ලියා ගන්න ලියලා නැති අය රුධිරයේ ග්ලූකෝස් වැඩි වූ විට X මගින් X කියන්නේ ඉන්සියුලින් X මගින් ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කර පටකවල ගබඩා කෙරේ. නැත්නම් අක්මාවේ ගබඩා කෙරේ. X මගින් ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කර ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කර පටකවල ගබඩා කෙරේ. ග්ලූකෝස් මට්ටම අඩු වූ විට රුධිරයේ කියලා යනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වූ විට
වයි මගින් පටකවල ඇති ග්ලයිකෝජන් සර් ආයෙක පොඩ්ඩක් X මොකද මම කිව්වේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වූ විට වයි මගින් පටකවල ඇති ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත්කර පටකවල ඇති ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත්කර රුධිරයට ලබා දේ හරි ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා දෙවෙනි එක පහත අවස්ථාවක දෙවෙනි කොටස C වල දෙවෙනි කොටස පහත අවස්ථාවලදී ADH ශ්‍රාවය අඩු වේද වැඩි වේද ADH කියන්නේ අපේ රුධිරයේ ජල ප්‍රතිශතය පාලනය කරන්න මෙන්න මෙතන පිටියුටරි ග්‍රන්ථිය මොලේ මස්තිෂ්කයේ හයිපොතලමසට පහළින් තියෙන ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථියේ ශ්‍රාවය වන හෝමෝනයක් ADH මගින් කරන්නේ නැවත මුත්‍රා විදියට පිට වෙන ජලය අපේ ඇඟට රුධිරයට උරා ගන්න එක. රුධිරයේ ජල ප්‍රතිශතය වැඩි වුණොත් අපිට වැඩක් නැහැ වතුර. එතකොට වැඩි. අපි එතකොට පිට කරන්න. එහෙනම් රුධිරයේ ජල ප්‍රතිශතය වැඩි වුණාම ADH ශ්‍රාවය අඩු වෙනවා. මොකද එතකොට මුත්‍රා විදියට වැඩිපුර පිට වෙනවා. එහෙම වුණොත් ආයුරා ගත්තොත් තව අවුලක්නේ. එහෙනම් රුධිරයේ ජල ප්‍රතිශතය වැඩි වූ විට ADH ශ්‍රාවය අඩු වෙයි. හරිද අනිත් එකේ වැඩි වෙයි ජල ප්‍රතිශතය අඩු වෙනවා ඔන්න අපි වේලි ඉන්න දවසක් ඇඟේ වතුර නැහැ හරිද විජලනය තත්ත්වයට ඇවිල්ලා අන්න එතකොට තවත් මුත්‍රා විදියට පිට වුණොත් තියෙන ටිකක් ලොකු ගැටලුවක් වෙනවා එතකොට කරන්නේ මොකද්ද ADH ශ්‍රාවය වැඩි වෙනෝ ජලය වැඩිපුර මුත්‍රා විදියට බැහැර යන්න නොදී නැවත රුධිරයට උරා ගන්නවා අපි කියන වරණීය ප්‍රතිශෝෂණය කියලා ඔකට තෝරාගත්තු අංශ උරා ගන්න කියන ජලයත් එතෙන්දි වැඩිපුර තෝරා ගන්නවා වැඩිපුර උරා ගන්න ඊළඟ ප්‍රශ්නේ ඒකනේ අහලා තියෙන්නේ B කොටස එහෙනම් ඒ අරකට උත්තරේ හරිනේ වැඩි වුණාම ADH අඩු වෙනවා අඩු වුණාම ADH වැඩි වෙනවා හරිද එහෙම මතක තියාගන්න දේහ ජල ප්‍රතිශතය අඩු වන විට රුක්කාණුවේ කුමන ක්‍රියාවලියක් මගින් ඒ යාමනය කරනු ලබයිද වරණීය ප්‍රතිශෝෂණය නැත්නම් නැවත මුත්‍රා ලෙස බැහැරවන ජලය ශරීරයට උරා ගැනීම නැත්නම් රුධිරයට උරා ගැනීම වරණීය ප්‍රතිශෝෂණය ඉහත දෙක බීහි සඳහන් කළ ක්‍රියාවලිය අධික ලෙස සිදු වුවහොත් රුක්කයේ ශෝණීය හෝ මුත්‍රාශය තුල ඇතිවිය හැකි ආබාධය කුමක්ද වතුර බොන්නේම නැහැ කවුරු හරි මිනිස්සේ ඉතින් මුත්‍රා ඇඟේ විජලනය එතකොට මුත්‍රා විදියට පිට වෙන ජලය ටික නැවත කොහොම හරි ADH මගින් උරාගෙන පුළුවන් තරම් උත්සාහ කරන රුධිරයේ ජල සාන්ද්‍රණය යාමනය කරන්න එතකොට ඔන්න රුක්කවල ශෝණියේ හෝ මුත්‍රාශය ඇති වෙන ආබාධය මොකක්ද උත්තරේ කියන්න බලන්න එක්කනේ මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න හොඳේ විනාඩියක් වෙන්නේ මුත්‍රාගල් මොකද දැන් අපි දන්නවා අධික ලෙස ජලය ටික ප්‍රතිශෝෂණය වුණොත් නැවත ජලය දැන් අපි දන්නවා මුත්‍රා වල වැඩිපුර ජලය අඩංගු වීමට හේතුව තමයි මම ඔයගොල්ලන්ට කිව්වා මුත්‍රා කියන්නේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් හරිද මුත්‍රා කියන්නේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය ශරීරයට විෂසහිතයි ඒවා පිට කරද්දී ජලය තුල දිය කළා තමයි පිට කරන්නේ එතකොට මෙතන ජලය ටික උරා ගන්නවා කියන්නේ ඒකේ ස්පටිකීකරණය වෙන්න පුළුවන් සංඝටක තියෙනවා නම් ඒව තැන්පත් වෙනවා. ඒවා ගල් විදියට නැත්නම් ලවණ ස්පටික විදියට
තැම්පත් වෙනවා කොහෙද එක්ක ශෝනියේ ඒ කියන්නේ වකුගඩුව ඇතුලේ එහෙම නැත්නම් මුත්‍රාශය අපි ඒවට කියන මුත්‍රාගල් හරිද මුත්‍රාගල් ඇති මේ උත්තරේ තමයි මුත්‍රාගල් ඇතිවීම හරිනේ නැද්ද පොඩ්ඩක් කියන්න බලන්න කවුරුවත් නැහැනේ මේ waiting room එකේ නැහැ කවුරුවත් ගන්න හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට යනවා 6 වෙනි ප්‍රශ්නය අම්ල වස්තු දැන් මේ අපි 11 වසරේ දරුවන්ට කර ඉන්න කොටසක් පාසල් විද්‍යාගාරයේදී මෙන්ම මුළුතැන්ගේ විවිධ කටයුතු සඳහා අම්ල භාවිතා වේ පාසල් විද්‍යාගාරයේ බහුලව භාවිතා කරන ප්‍රබල අම්ලයක් මුළුතැන්ගේ යමුන් අම්ලයක රසායනික නම් හරි ලේසි පාසල් විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ල තුන තමයි හයිඩ්‍රොක්ලෝරික් සල්ෆියුරික් නයිට්‍රික් මුළුතැන්ගේ ඇසිටික් සිට්‍රික් මේ දෙක ලියුවා මතක තියාගන්න ඕක ඇසිටික් කියන්නේ විනාඩි වල අඩංගු අම්ලය සිට්‍රික් කියන්නේ දෙහි වල දෙහි දොඩම් ඒ වගේ ඒවා අඩංගු අම්ලයට කියන සිට්‍රික් පාසල් විද්‍යාගාරයේ බහුලව භාවිතා කරන අම්ලය තමයි බහුලව භාවිතා කරන අම්ල තුනෙන් එකක් ලියන්න සල්ෆියුරික් හයිඩ්‍රොක්ලෝරික් නයිට්‍රික් මුළුතැන්ගේ සිට්‍රික් ඇසිටික් හරිනේ right දෙවෙනි ප්‍රශ්නේ copper sulfate potassium permanganate hydrochloric sodium hydroxide වෙන වෙනම ජලයේ ද්‍රවණය කර සාධන ලද ජලීය ද්‍රාවණ අඩංගු බෝතලවල ලේබල ගැලවී ගොසිනි මේක හැබැයි මෙහෙම කතන්දරයක් තියෙනවා දැන් මේක හඳුනා ගන්න හරි ලේසි හරිද හැබැයි හඳුනා ගන්න හරි ලේසි වුණාට දැන් අපි අහලා තියෙන විදිහ දැන් ඔයගොල්ලෝ කියන බලන්න දැන් මෙහෙම එකක් දුන්නොත් හඳුනා ගන්න ක්‍රමයක් copper sulfate potassium permanganate hydrochloric sodium hydroxide මට කියන්නකො හඳුනා ගන්න ක්‍රමයක් හරි ලේසි දෙකක් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් කොහොමද හඳුනාගන්නේ දැන් මේවයි ලේබල් ගැලවිලාලු බෝතලවල මැග්නීසියම් පටික බැල්ල දැමුව විට ඇතම් නිරීක්ෂණ පාත්‍ර වගුවේ දැක්වෙනවලු එතකොට කියන මොනවද කියලා දැන් මට කියන්නකො කොපර් සල්ෆේටුයි පොටෑසියම් පර්මැංගනේටුයි හඳුනා ගන්න හැටි දැන් මේ ඕගොල්ලන්ට නිකන් අර කියනකොටම උත්තරේ එන මට්ටමට උලුවන් වෙලා තියෙන්න ඕන කොපර් සල්ෆේට් වර්ණවත් ලවණයක්නේ කොපර් වල ලවණ වර්ණවත් කොපර් සල්ෆේට් නිල් පාටයි එහෙනම් ද්‍රාවණය නිල් පාට නම් කොපර් සල්ෆේට් දැන් උතන උත්තරයක් ඇවිල්ලානේ තියෙන්නේ ඒ ද්‍රාවණය නිල් පාටයි එහෙනම් නිල් පාටයි කියන්නේ මොකද්ද ඔව් නිල් පාටයි කියන්නේ කොපර් සල්ෆේට් එහෙනම් ඒ වලට උත්තරේ එන්නේ කොපර් සල්ෆේට් ඊළඟට B තියෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයලු B නෙවෙයි එතන මේ ඊළඟ මේ රූලේ ඒකේ ද්‍රාවණයේ වර්ණය අවර්ණයි මැග්නීසියම් ලෝහය සමග ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා 10 වසරේ දරුවන්ට අද කරපු කොටස හරිද නෑ 11 වසරේ දරුවන්ට අද මේක කියලා දුන්නා මැග්නීසියම් සමග වායුවක් පිට වේද නැද්ද අපි ඉගෙන ගන්නවා අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට වඩා උඩින් ඉන්න ඕනම ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා තනුක අම්ල ප්‍රතික්‍රියා කළා ලවණය හා හයිඩ්‍රජන් වායුව හැදෙනවා අදාළ ලෝහය දිය වෙනවා ලවණය හැදෙනවා හයිඩ්‍රජන් පිට වෙනවා මම ඕනනම් මෙතන සමීකරණය ලියන්න මැග්නීසියම් ලෝහය මැග්නීසියම් ලෝහය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ලවණය හැදෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා එහෙනම් උත්තරේ පිට වේ වායුවක් පිට වේද නැද්ද පිට වේ එහෙනම් තුන්වෙනි එක මොකද්ද කියලා ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැනේ C කියන්නේ එහෙනම් පොටෑසියම් පර්මැංගනේට් C කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ වර්ණය අපි දන්න පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ කොන්ඩිස් වලට කොන්ඩිස් දම් පාටයි දම් පාටයි ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණයි මැග්නීසියම් සමග ලෝහ ප්‍රතික්‍රියාවක් නැත භස්ම ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඒක නිසා නැත හරිද මැග්නීසියම් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවක් නැහැ හරි එහෙනම් ඒක පැහැදිලි ඒ වගුව ඊළඟ එකට මම වෙන උත්තරේ ලිව්වා
තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය ඔන්න මෙතන S දාන්න පුළුවන්, මෙතන AQ දාන්න පුළුවන්, මෙතන AQ දාන්න පුළුවන්, මෙතන G දාන්න පුළුවන්. භෞතික අවස්ථා පෙන්නනවා. හරිද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මැග්නීසියම් ලෝහය සමග ප්‍රදන ප්‍රතික්‍රියාවේ තුල සමීකරණය. මැග්නීසියම් ධන 2යි HCl ඊතලයක් MgCl2 ධන H2. මෙතන 2යි, මෙතන 2යි, ක්ලෝරින් 2යි, හයිඩ්‍රජන් 2යි. ඒක නිසා මෙතන 2 ඉලක්කම දාන්න ඕන. Mg ධන 2යි HCl ඊතලයක් MgCl2 ධන H2. හරි. ඊට පස්සේ හතරවෙනි එක. ද්‍රාවණ කිහිපයක pH අගය පහත වගුවේ දැක්වේ. ද්‍රාවණ A B C D E pH අගය 7.5යි 6යි 1.5යි 3.5යි 10යි. pH අගය 7.5. මම පොඩ්ඩක් pH පරිමාණය අඳින්නම් මෙතන. මම මේ වාඩි වෙලා ලියන්නේ එතකොට ඕගොල්ලන්ට පේන නිසා. හරිද? එතකොට නිකන් මම හිතගෙන කරොත් මේක ගොඩක් වෙලාවට මේ බෝඩ් එක ආවරණය වෙන ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි 13යි ඊටවන්න 14යි. හරිද? දැන් මම මේ ටික ලකුණු කරොත් pH අගය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. හරිද? pH අගය මම 1 ඉඳලා 14 දක්වා ලකුණු කරනවා. මෙන්න මේ 1 ඉඳලා 6 දක්වා මම සංගල වරහණක් දාගත්තොත් pH අගය 1 ඉඳලා 6 දක්වා අගයන් ඇති වෙන්නේ අම්ලවල. pH අගය 7ට මම ඊතලයක් දාන උදාසීන කියලා. උදාසීන. pH අගය 8 ඉඳලා 14 දක්වා සංගල වරහණක් දාලා දාන භස්ම කියලා. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා ආම්ලික ද්‍රව්‍යවල pH අගය ආම්ලික ද්‍රව්‍යවල pH අගය 1 ඉඳලා 6 දක්වා ගියන් ගන්න. හරිද? pH අගය 7 කියන්නේ උදාසීන. pH අගය 8 ඉඳලා 14 කියන්නේ බාෂ්මික. බාෂ්මික. එතකොට මේ pH අගය 1 2 මෙන්න මේ දෙන්න. මම සගල වරහණක් දාලා ලියනවා ප්‍රබල කියලා. ප්‍රබල. 3 4 5 6 ලියන දුබල කියලා. හරිද? ඒකේ තේරුම pH අගය 1 2 කියන්නේ ප්‍රබල අම්ල. 3 4 5 කියන්නේ දුබල අම්ල. ඊට පස්සේ pH අගය 8 9 10 11ට මම වරහණක් දාලා ලියන දුබල කියලා. 12 13ට 14ට ලියන ප්‍රබල කියලා. එහෙනම් දුබල භස්ම වල pH අගය 8 9 10 11. 12 13 14 කියන්නේ ප්‍රබල භස්ම වල pH අගය. ඔන්න ඒ විදිහට අපිට pH පරිමාණය නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ලියනවා රතු. 1 2ට රතු ලියන. ඒක ලියන්න ඉඩක් නැහැ. හරිද? අපි බලමු නිකන් වෙන පෑනකින් මෙතන දාන්න. 1 2ට ලියනවා රතු. right? 3 4ට ලියනවා තැඹිලි. 5 6ට ලියනවා කහ. 7ට ලියනවා කහ කොළ පාටක් වගේ. කහ පාටට හුරු කොළ. නෑ ඒ වගේ. 8 9ට ලියනවා කොළ. 8 9 10ට. 11ට 12ට ලියනවා නිල්. 13 14ට ලියනවා දම්. ඔන්න pH වර්ණයන් වෙනස් වෙන හැටි. ආම්ලික මාධ්‍යයකදී pH අගය රතු තැඹිලි කහ. කියන්නේ pH අගය වැඩිම නම් රතු. ඒ කියන්නේ pH අගය 1 2 නම් රතු. ආම්ලයක pH අගය අඩුම නම් තමයි ආම්ලික බව වැඩි. 3 4 කහ නම් තැඹිලි. 6 3 4 නම් තැඹිලි 5 නම් කහ. ඊට කහ පාටට උකුල පාට ඊළඟට ආයිත් මම මේ පැත්තට යනවා භස්මයක 8 9 10 කියන්නේ pH අගය අඩු භස්ම ඒවා කොළ. 11 12 නිල් 13 14 කියන්නේ pH අගය වැඩිම එතකොට දම් පාටයි. pH අගය වැඩිම නම් දම් පාටයි. හරි. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේක උත්පත්ති කරන්න. පළවෙනි එක. මෙම ද්‍රාවණ වලින් වඩාත්ම ආම්ලික ද්‍රාවණයේ උත්තරේ C. ඒ ඕගොල්ලෝ වරද්දවන්න උතෙන්ට දාන ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඕගොල්ලෝ වරද්දවන්න දාන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ දහනවා ආමාශයික යුෂය විය හැක්කේ මින් කුමක්ද කියලා.
මං කිය හිටියේ ආමාශයික යුෂය දැන් ඔන්න මං අහන ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක්. දැන් මං ඔන්න ප්‍රශ්න වෙනස් කරනවා. ඒ මෙම ද්‍රාවණ අතරින් ආමාශයික යුෂය වන්නේ කුමක්ද? කියන්න බලන්න උත්තරය. ආමාශයික ඈ C. C. ඇයි ආමාශයික යුෂය C වෙන්නේ? දැන් අපිට හිතනවා අම්මෝ අපේ ආමාශයේ එච්චර මේ අවුලක් නැහැනේ අපේ බඩ ඇතුලේනේ බඩ ඇතුලේ ආමාශය තියෙන්නේ. එතකොට ආමාශය ගත්තම pH එකේ උච්චර අඩු වුණොත් කොහොමද මේක තියෙන්නේ? මේක එහෙනම් විකාශනය වෙලා අපේ හැමත් මේ පිච්චිලා ගිහිල්ලා එහෙම වෙනෝ නේද? ප්‍රබල අම්ලයක් නම් තියෙන්නේ. ඔව් ප්‍රබල අම්ලයක් තියෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න ආමාශයික විශේෂ pH එකේ 1 2ත් අතර 1 2ත් අතර ඉතා ප්‍රබලයි. ප්‍රබල අම්ලයක් තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අර මම දැකලා තියෙන ආමාශයක විශේෂයට පුනවලු යකඩ පවා ජීර්ණය කරන්න. යකඩ පවා යකඩ ලෝහය දැම්මොත් ආමාශයක විශේෂ එකක් දිරනවා. ඔය ඔයගොල්ලෝ දැකලා තියෙන මේ රාජාලියෝ විශාල අස්ති ගිලිනවා. හරිද? ලොකු ඇටකටු සත්තුන්ගේ ඇටකටු එහෙම හොටෙන් අරගෙන ගිලිනවා. හානියක් වෙන්නේ නැහැ. මොකද උන්ගේ ආමාශයික විශේෂ මාංශ භක්ෂක සත්තුන්ගේ ආමාශයික විෂය ප්‍රෝටීන ජීර්ණයට ඒ වගේ අස්ථි කොටස් ජීර්ණයට ඇඩගහිලා තියෙන්නේ. හරිද? ඒකට ඒගොල්ලෝගේ ආමාශයික විෂය හොඳට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඇති. අපේ ආමාශයික විෂය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ ආමාශයික විෂය ශ්‍රාවය වුණාට පස්සේ අපේ ආහාර රටාව වෙනස් වුණොත් ආමාශයික විෂයෙන් බිත්තියේ ශ්ලේෂ්මල ඉස්තරේ ඉවර විනාශ වෙලා විකාදනය වෙලා ප්‍රදාහයටපත් වුණා. අපි කියන්නේ ඒකට ગેස්ට්‍රයිටිස් කියලා. එහෙනම් එකක් මතක තියාගන්න ආමාශයික විෂය pH එකේ 1.5 වගේ වෙන්න පුළුවන්. හරි. එම ද්‍රාවණය තුල කුමන වර්ණයක දැන් වඩාත් මාම්ලික ද්‍රාවණයේ සීනේ කුමන වර්ණයක ලිට්මස් පත්‍රයක් ඉල්ලුව විට වර්ණ විපර්යාසයක් බලාපොරොත්තු වේද? නිල් පාට ලිට්මස් රතු පාට කරන එකනේ අම්ල වලින් කරන්නේ. එහෙනම් නිල් රතු වෙනවා රතු එක රතුමයි. හරි. අපි යමු B කොටසට. දැන් උනා pH පරිමාණය හරි pH පරිමාණය 1 ඉඳලා 14 තියෙනවා. නැත්නම් සමහර පොත්වල තියෙනවා 0 ඉඳලා 14 දක්වා කියලා. 1 ඉඳලා 6 දක්වා අම්ල 7 උදාසීන 8 ඉඳලා 14 දක්වා බෂ්ම. මේක මතක තියාගන්න. හරි ඊළඟට අපි යමු B කොටසට. B කොටසේ තියෙන මූලද්‍රව්‍ය කිහිපයක පරමාණුක ක්‍රමාංක පහත වගුවේ දී ඇත. ඒ අසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න භාවිත කර ඇති සංකේත සම්මත සංකේත නොවේ. අවකට්‍රෝ නියතේ දීලා තියෙනවා 6.02 10 හරි ලේසි ඕකේ. ඔයගේ ප්‍රශ්නයක් ආපු ගමන් දැක්කද නැද්ද? ප්‍රශ්නේ කියවන්න ඕනේ නැහැ. මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික යටින් ලියා ගන්න. එතකොට අපිට ගොඩාක් බොහෝ වෙලාවට මේ ප්‍රශ්නෙට උත්තර ඉබේම හම්බ වෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියා ගත්තට පස්සේ. හරි. දැන් මම මේක ලියන්න. A B C D E F G परमाणु क्रमांक 3 6 8 10 11 12 17 හරි මොනේ තියෙන්නේ හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාස නියම 2 1 2 4 2 6 2 8 2 8 1 2 8 2 2 8 4 ඊළාට ප්‍රශ්න ටික කියවලා අපිට ඕනනම් පුළුවන් මේ අණුව ලියා ගන්න ආවර්තිත වගුවේ පිහිටන තැන් එහෙම ඕන වෙනවද කියලා මොනනම් ආවර්තිත වගුවේ දා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් පුළුවන්. 1 නම් පළවෙනි කාණ්ඩේ 4 නම් හතරවෙනි කාණ්ඩේ 6 නම් හයවෙනි කාණ්ඩේ 8 නම් අටවෙනි කාණ්ඩේ 1 නම් පළවෙනි කාණ්ඩේ 2 නම් දෙවෙනි කාණ්ඩේ 3 නම් හත්වෙනි කාණ්ඩේ ශක්ති මට්ටම් 2යි නම් දෙවෙනි ආවර්තය 2යි නම් දෙවෙනි ආවර්තය මේ 4 දෙනාම දෙවෙනි ආවර්තය ශක්ති මට්ටම් 3යි නම් තුන්වෙනි ආවර්තය. ඔය විදිහට අපිට පුළුවන්. දැන් අපි බලමු උත්තර ටික. එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය මෙන්න දින්නවා. A හා E. මේ පළවෙනි කාණ්ඩේ A හා E. එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය A හා E. අන්න කොච්චර ලේසිද කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගත්තට පස්සේ ආවර්තිත වගුවේ දෙවෙනි ආවර්තයට හා හතරවෙනි කාණ්ඩයට ශක්ති මට්ටම් 2යි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 වෙන්නේ. අහුණා. B
දෙවෙනි ආවර්තයේ මේ ශක්ති මට්ටම් දෙකයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි නා 4 වෙනි කාණ්ඩේ. මෙයා 2 4 මෙහෙම ලියන්නේ 2 4 දෙවෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩේ. මෙයා දෙවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ. මෙයා දෙවෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ. මෙයා දෙවෙනි ආවර්තයේ 8 වෙනි කාණ්ඩේ. මෙයා තුන්වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ. තුන්වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ. හරි ඔන්න මම ආවර්ත ටිකයි කාණ්ඩ ටික ඇලිව්වා. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා කිසිදු රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී නොවන මූලද්‍රව්‍ය. ඒ D. 8 වෙනි කාණ්ඩේ 8 වෙනි කාණ්ඩේ නම් නිෂ්ක්‍රීයයි. D. කිසිදු රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී නොවන මූලද්‍රව්‍ය D. ඉහත සඳහන් මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා එම මූලද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී නොවීමට හේතුව පැහැදිලි කරන්න. දැන් මේ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට අපි ලියනවා D කියලා ලියලා ඉරක් ගහලා 2යි 8 කියලා ලියනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවා. ඊට පස්සේ කියනවා මොකද්ද? මේක කිසිදු රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී නොවීමට හේතු. ලියනවා. ස්ථායි වින්‍යාසයක පිහිටි මූලද්‍රව්‍යයක් වීම. එහෙම නැත්නම් ලියන අවසාන ශක්ති මට්ටම නැත්නම් සංයුජ්‍යතා කවචය සම්පූර්ණ වීම. ඒ ගැළපෙන උත්තර ලියන්නේ මේ විදිහට. සංයුජ්‍යතා කවචය සම්පූර්ණ වීම නැත්නම් ස්ථායි වින්‍යාසයක් දැරීම. මේ වගේ එකක් ලියන්න පුළුවන්. හරි. ඊළඟට පස්වෙනි කොටස එකේ. ඇල් ජලය සමග වේගයෙන් මෙන්න ඉන්නෝ. මේ ඉන්නේ පළවෙනි කාණ්ඩේ සෝඩියම්. අපිට ඕන නම් එහෙම හිතා ගන්න බැහැ නම් මේවා ඇත්ත නමුත් ලියාගෙන යනවා. මේ ලිතියම්, මේ කාබන්, මේ ඔක්සිජන්, මේ නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ක්ලෝරින්. අපි ඉගෙනගෙන තියෙන ඇල් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරන එක්කන සෝඩියම්. සෝඩියම් කියලා ලියලා හරියන්නේ නැහැ. උත්තර ලියන්න ඕනේ E කියලා. ඇල් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය E. පිළිතුර E. ඊළඟට G මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සම්බන්ධ වීමෙන් අණුවක් සෑදේ. එම අණුවේ ලුයිස් ව්‍යුහය අඳින්න. අණුවක් හැදෙනවලු ලුයිස් ව්‍යුහය අඳින්නලු. අන්න G ලා දෙන්නෙක් එක්ක අහුවෙලා. එමනේ කියන්නේ G මූලද්‍රව්‍ය පරමාණු දෙකක්. මෙන්න එක G කෙනෙක්. මෙන්න අනිත් G කෙනා. හරිද? හොඳට බලාගෙන ඉන්න මම මේ වාඩි වෙලා ඉඳගෙන මේ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි මේක. G. හරිද? මේ G ගේ අවසාන ශක්ති මට්ටම දිහා බලනවා නම් කෙලවර බලන 2යි 8යි 7. එහෙනම් G ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා තිත් කටිට සටහන අඳිමු. මේක තමයි ලේසි. තිත් කටිට සටහන අවරෝල ව්‍යුහයට. හරි. එහෙනම් ඔන්න මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. අවසාන ශක්ති මට්ටමට කියන්නේ සංයුජ්‍යතා කවචය. අපි මේ නිරූපණ බන්ධන හැදෙන ආකාර අඳින්න ගන්නේ අවසාන ශක්ති මට්ටම විතරයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න මෙයාගේ තියෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න. මෙන්න මෙයාගේ ඒවා තිත් වලින් දාගමු. මේක ලේසි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපි මේවා කොහොම යුගල වශයෙන් අඳින්න. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලන්න මෙයා එක්කෙනෙකුට ස්ථායි වෙන්න කීයක් මදිද? ස්ථායි කියන්නේ 8ක්. 8ක් වෙන්න නම් මෙයාට 7ක් තියෙන එකක් මදි. මෙයාටත් 7ක් තියෙන එකක් මදි. එහෙනම් මොකද කරන්න ඕනේ? එකක් දීලා එකක් ගන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. එකක් මදි නම් එකක් දීලා එකක් ගන්නවා. දෙකක් මදි නම් දෙකක් දීලා දෙකක් ගන්නවා. ඒක දෙන්නෙකුට වෙන්න පුළුවන් එක්කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. තුනක් මදි නම් තුනක් දීලා තුනක් ගන්නවා. ඒක එක්කෙනෙකුට දෙන්න පුළුවන්, දෙන්නෙකුට දෙන්න පුළුවන්, තුන් දෙනෙකුට දෙන්න පුළුවන්. එනේ එක තුන් දෙනෙකුට දෙනවා. 2යි 1යි දෙන්නෙකුට දෙනවා. තුනම එක්කෙනෙකුට දෙනවා. එහෙම කරන්න පුළුවන්. දැන් මෙතන දෙන්නයිනේ කොහොමද ඉන්නේ? මෙයාට මේ එකක් මදිද සහ එකක් දීලා මෙයාගෙන් එකක් ගන්න. ඔන්න මම මේ වැඩේ කරනවා. මෙයාගේ එක මෙයාත් එක්ක හවුලක් දාන. ඔන්න හවුල. දැන් මෙයාට මේ 8යි ති. මෙයාගේ තියෙන 6යි මේ 2යි 8යි. මෙයාගේ තියෙන 6යි මේ 2යි 8 හරි. දැන් මේ මම යන්නේ තිත් කතිර සටහන. දැන් ලුයිස් ව්‍යුහයනේ අඳින්නේ. ලුයිස් ව්‍යුහය අඳිද්දී ඔන්න මම ලුයිස් ව්‍යුහය අඳින්නේ. දැන් මෙතන G මෙතන G
මෙන්න මේ බන්ධනය සඳහා සහභාගී වුණු ඉලෙක්ට්‍රෝන යුගලය සිතයි කතිරයයි. අන්න ඒකට අපි අඳිනවා ඉරක්. බන්ධනය පෙන්වන්න තනි ඉරක් අඳිනවා. මේ පාඨකරය ඔයගොල්ලන්ට පෙන්නෑ කියලා හිතාගෙන නැත්නම් තනි ඉරක් අඳිනවා. අනිත් ඒවා තිත් වලින් දාන්න. 1 2 3යි 4යි. එතකොට කතිර නෑ තිත් වලින් විතරයි 5යි 6යි. මෙතන 1 2 3යි 4යි 5යි 6යි. උත්තරේ මෙන්න මේක. හරිද? උත්තරේ මේක. ඒක අඳින්න ලේසි වෙන්න තමයි අපි තිත් කතිර සකහන ඇඳලා ඊට පස්සේ ලුයිස් විව්වේ අඳින්න. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝනයට ඉරක් ඇඳ අනිත් ඔක්කොම තිත් වලින්. මෙන්න පිළිතුර. සකහනක් දාගන්න. මේ වගේම ප්‍රශ්නයක් අර මං ඊයේ දාපු පේපර් එකේ තිබුණලුනේ. මේ වගේම ප්‍රශ්නයක්. හරි අපි යන් ඊළඟ කොටසට ඊළඟ එකේ කියනවා F හා G සම්බන්ධ වී සාධන සංයෝගයේ අනුක සූත්‍රය සඳහන් කරන්න. දැන් අපි S2 යොමු කරන්න ඕනේ F හා G ට. F ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි එයා දෙවෙනි කාණ්ඩේ. G හත්වෙනි කාණ්ඩේ. එහෙනම් අපි ඉගෙනගෙන තියෙන ආවර්තිතාවක් බොය පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තියෙන්නේ ලෝහ. ලෝහ හදන්නේ ධන ආයන. ඒවත් කැට ආයන. ඒවා අලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ අයනික සංයෝග. අයනික සංයෝග හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන මාරු කරගෙන අයන හදනෝනේ. එතකොට අපි කරන්නේ සංයුජතා එනම් මාරු කරන්න ඕන. සූත්‍රේ නෙලියන්නේ කියලා තියෙන්නේ. අනුක සූත්‍රේ නේ නවක වැරදි අනුක සූත්‍රේ නෙමෙයි සාධන සංයෝගයේ සූත්‍රය ලියන්න කියලා එන්න ඕන. හරිද? මෙන්න F මෙන්න G. F දෙවෙනි කාණ්ඩේ නම් එයාගේ සංයුජතාව 2යි. G හත්වෙනි කාණ්ඩේ නම් එයාගේ සංයුක්තාව 1යි. මොකද අපි ආවර්තිතාවක ඉගෙන තියෙන පළවෙනි කාණ්ඩේ සංයුක්තාව 1යි, දෙවෙනි කාණ්ඩේ 2යි, තුන්වෙනි කාණ්ඩේ 3යි, හතරවෙනි කාණ්ඩේ 4යි, පහේ 1යි, හයේ පහේ 3යි, හයේ 2යි, හතේ 1යි. ඒතර හත්වෙනි කාණ්ඩේ G ඉන්නේ G ගේ සංයුක්තාව 1යි, දෙවෙනි කාණ්ඩේ F ඉන්නේ F ගේ සංයුක්තාව 2යි, සූත්‍රය ලියද්දි සංයුක්තාව දෙක මාරු වෙන උත්තර එනවා. FG2 මොන උත්තරේ? FG2. හතර සංයෝගයේ සූත්‍රය FG2. ඔන්න ඊට පස්සේ මවුල ගානක් දීලා තියෙනවා. මවුල ගාන 8 වෙනි එක. මේක හරියටි FG2 8 වෙනි එක. ඉහත C පරමාණු. දැන් C කිව්වම කාබන් කියලා හිතන්න එපා. මෙන්න මෙහා C. C කියන්නේ ඔක්සිජන්. 2යි 6 කියන්නේ 6 වෙනි කාණ්ඩේනේ ඔක්සිජන් නේ. C පරමාණු දෙකක් එකතු වෙයි C2 අණුවක් හදන. එතකොට මේ C2 අණුව කියන්නේ ඔක්සිජන් O2 O2 අණුවන්නේ C2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි අහන්නේ C2 ග්‍රෑම් 16ක අඩංගු අණු ගන්න මම ලියන මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධය මම පොඩ්ඩක් මේ ලියන්නේ ඔයගොල්ලෝ මේ වාක්‍ය මේක තේරුම් ගන්න ඕන කම නැත්නම් මේව ලියන්න ඕනේ නැහැ හරි ගාන හදන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තිට එහි අණු 6.02 වැඩි කිරීම 1023ක් ඇත. ඔක තමයි තියරිය. ඔය තියරිය අනුව තමයි අපි ගාන හදන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තම එතන තියෙන අවගඩ්‍රෝ සංඛ්‍යාවක්. අපි කිව්වේ පරමාණුවක නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අණුවක නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තම එතන තියෙන අණු 6.02 කරන 1023. එහෙනම් මම ලියනවා C2 ග්‍රෑම් 32ක ඇතුළු අණු ගන්නවා. C2 ග්‍රෑම් 32ක
ඇති අනුගණන. ඇති අනුගණන C වල සාපේක්ෂ අනුවිස්කන්ධ 32යි එහෙනම් ග්‍රෑම් 32 තියෙන 6.02 දෙක වැඩි කිරීම 10/23. ඊට පස්සේ අත් බලන්න C2 ග්‍රෑම් එකක ඇති අනුගණන. 32ක මෙච්චර නම් එකක කීයද? එතකොට අපි කරන්නේ මොකද්ද? 6.02 වැඩි කිරීම 10/23 බෙදනවා 32. ගාණය වල තියෙන ග්‍රෑම් 16ක. එහෙනම් C2 ග්‍රෑම් 16ක ඇති අනුගමන. අපි කරන්නේ මොකද? 6.02 වැඩි කිරීම 10/23 32න් බෙදලා 16න් ගුණ කරනවා. එකක මෙච්චර නම් 16ක බලන්න 16න් ගුණ කරනවා. 16 1යි 16 2යි. උත්තරේ ලියනවා 6.02 වැඩි කිරීම 10/23 බෙදුවා 2. බෙදන්න ඕනේ අහම උත්තරේ දාලා තියෙනවා. ඔක තමයි පිළිතුර. 6.02 වැඩි කිරීම 10/23 බෙදුවා 2. හරි අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. හරි කියලා මම හිතනවා මේක සටහන දාගන්න. මට හදපු නැති අය. හරි අපි යමු ඊළඟ කොටසට. අපිට ඊළඟ තියෙන්නේ තාපය පාඩම. තාපය පාඩමෙන් ප්‍රශ්නයක්. හරිද? තාපයේ අවස්ථා විපර්යාස. ටිකක් මේක මම කියලා දෙන්න ඕන ඕගොල්ලෝ නැත්නම් ඕගොල්ලෝ මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. රූපේ දක්වා ඇත්තේ ඝන ඉටි රත් කරන අවස්ථාවක් හා කාලයත් සමග එහි උෂ්ණත්වය වෙනස් වන ආකාරය නිරූපණය කරන ප්‍රස්තාරකය. මම ඉටි අතාරින්න. මම පොඩ්ඩක් ගන්නම් ජලය. හරිද? ඔයගොල්ලන්ට එහෙම කිව්වම මේක පැහැදිලි. ජලය ගැන කතා කරලා ඉටි වලට බහිමු. නැත්නම් එකපාරට ඉටි වලට බැස්සොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මගේ ගාව තියෙනවා භාජනයක්. ඔය භාජනයේ තියෙනවා අයිස් කැට. මේක ඇතුලේ උෂ්ණත්වමානයක් ගිල්ලලා තියෙනවා. හරිද? මම මේක රත් කරනවා. දැන් මේක ඇතුලේ තියෙන්නේ මොනවද? අයිස්. මේ අයිස් වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක -10යි. සෙල්සියස් අංශක -10යි අයිස් තියෙන්නේ. හොඳට අහගෙන ඉන්න නැත්නම් මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා හොඳට අහගෙන. රත් කරනවා කියන්නේ තාපය සපයනවා. හරිද? රත් කරනවා කියන්නේ තාපය සපයනවා. දැන් මේ බීකරය රත් කරගෙන යනකොට අපිට පේන මේ උෂ්ණත්වමානය -10 තිබිච්ච එක ඔන්න උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. -9 වෙනවා, -8 වෙනවා, -7 වෙනවා කාලයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි තාම අයිස් තියෙන්නේ ඝන. පොඩ්ඩක් මෙතන නිකන් ලියන්නම් මෙහෙම නිකන් පොඩි අයිස්. උෂ්ණත්වය -10යි. මේක ඝනයක්. දැන් ඔන්න රත් කරමු. මේ ත්‍රිකෝණ ලකුණ තේරුම රත් කරනවා කියන එක.
දැන් ඔන්න උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය ලබා දෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. සෙල්සියස් අංශක -9 වෙනවා, -8 වෙනවා, -7 වෙනවා, -6 වෙනවා. ඒ කියන්නේ රත් වෙනවා කියන එකනේ. උෂ්ණත්වය වැඩි වෙනවා. ඍණ ගණන් අඩු වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක. ඊට පස්සේ -5 වෙනවා, -4, -3, -2, -1, ඔන්න දැන් මේක රත් වෙලා බිඳුවයි සෙල්සියස් අංශක ඍණ කතාවක් නෑනේ බිඳුවට අයිස් බවට පත් වෙනවා. තාම හැබැයි මේක ඝන. හරි. ඔන්න තාපය දෙනකොට උනේ මොකද්ද? රත් කරනකොට සෙල්සියස් අංශක -10 හොඳට අහගෙන -10 අයිස් සෙල්සියස් අංශක බිඳුවේ අයිස් බවට පත් වෙනවා ඝන අවස්ථාවේ තියෙන. තාම මේක ඝන. තව රත් කරනවා. එතකොට මෙන්න මේ සෙල්සියස් අංශක සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් ඔන්න දිය වෙන්න ගන්නවා. රත් කරනදී හැබැයි උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. තාපය සපයනවා මේ අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි වෙන්නේ ටික වේලාවකට පස්සේ සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත් වෙනවා මේ අයිස් ටික. උෂ්ණත්වය වෙනස් වෙන්නේ බිඳුවමයි. උෂ්ණත්වය බිඳුවමයි සෙල්සියස් අංශක වෙනසකට වෙන්නේ මොකද්ද? ඝනය ද්‍රව වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ආයි රත් කරනවා. සෙල්සියස් අංශක බිඳුවේ ජලය ආපහු රත් කරනවා. දැන් ඔන්න බිඳුවේ ජලය තියෙන්නේ. හරි. ඔන්න උෂ්ණත්වය වැඩි වෙන ගන්නවා. 1 2 3 4 ඔන්න ජලය රත් වෙනකොට ඔන්න උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙන දැන් ඔන්න මේ තාපය සපයන්නේ. බිඳුවේ ජලය. ඕමම ගිහිල්ලා උෂ්ණත්වය වැඩි වෙලා ඔන්න සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙනවා. සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙනවා. තාම ද්‍රව හැබැයි. ජලය මේක ද්‍රව අවස්ථාව. හරිද? ඔන්න සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙච්ච ගමන් ඔන්න ජලය ටික වාෂ්ප වෙන්න ගන්නවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. සෙල්සියස් අංශක 100 ඉඳලා තව කොච්චර රත් කෙරුවත් 100ම තමයි. ඊට වඩා උෂ්ණත්ව ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ. එහෙම වෙන්න උන් නැති උනාට මෙන්න මේක දෙයක් වෙනවා. සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක 100 හිමාලය බවට පත් වෙනවා. හිමාලය බවට පත් වෙනවා. ද්‍රව අවස්ථාවපත් වෙනවා වායු අවස්ථාව. ඊට පස්සේ අපිට එනවා හිමාලයට අවුදුරටත් ඔක්කොම ටික හිමාලය වුණා. හිමාලය රත් කෙරුවා කියලා. එතකොට ඔන්න හිමාලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් බලන්න උනේ මොකද්ද? මෙතන ඉඳලා මෙතෙන්ට රත් කරද්දී සෙල්සියස් අංශක -10 බිඳුව වුණා. බිඳුවේ ඉඳලා බිඳුවේ ඝන ද්‍රව වුණා. උෂ්ණත්වය වෙනස් වුණේ නැහැ. ආයි ද්‍රවය 100 වුණා. 100 ඉඳලා ආයි 100 දිම ද්‍රවය වායු වුණා. උෂ්ණත්වය වෙනස් වුණේ. මේ බලන්න ඝනය ද්‍රව වෙනකොට උෂ්ණත්වය වෙනස් වුණේ. ද්‍රවය වායු වෙනකොට උෂ්ණත්වය වෙනස් වුණේ. ඔක කරලා බැලුවොත් අපිට පැහැදිලි. ඕකම තමයි වෙන්නේ. සෙල්සියස් අංශක -10 අයිස් අරගෙන රත් කරනකොට බිඳුවේ අයිස් වෙනවා. බිඳුවේ අයිස් කොච්චර රත් කරත් බිඳුවෙන් වඩා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ ජලය ටික රත් කරනකොට ඒක 100 දක්වා රත් වෙනවා. 100 ජලය කොච්චර රත් කරත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හිමාලය බවට පත් වෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේන වෙන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාව වෙනස් වෙනවා. මෙතනත් එහෙමයි. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාව වෙනස් වෙනවා. ඔන්න තෙන්දි උරා ගන්න තාපයට කියන්නේ මේ උෂ්ණත්වය වෙනස් නොවි එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත් වෙන්න උරා ගන්න තාපයට කියන නම තමයි ගුප්ත තාපය. ගුප්ත තාපය. මෙතෙන්ට කියන්නේ ගුප්ත තාපය. මෙතෙන්ට කියන්නේ ගුප්ත තාපය. ගුප්ත. හැබැයි නම් දෙකක් තියෙන බෑ. එකම වෙන්න බෑනේ. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන 8 වසරේදී ඝනයක් ද්‍රව වෙනවට කියන්නේ විලයනය කියලා. එහෙනම් මෙතෙන්දී උරා ගන්න තාපයට කියන්නේ විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය. ඒකට ඝනයක් ද්‍රව වෙනවට කියන්නේ විලයනය. ද්‍රවයක් වායු වෙනවට කියන්නේ වාෂ්පීකරණය. ඒක නිසා මෙතෙන්දී කියන තාපයට වාෂ්පීකරණයේ ගුප්ත තාපය. වාෂ්පීකරණයේ ගුප්ත තාපය. හරිද? දැන් මෙතන ඉටි තිබුණ කියන හිතන්නේ ඒත් ඔය සෙතේම තමයි වෙන්නේ. ඉටි ඉස්සෙල්ලා රත් කරනවා. අපි දෝ සෙල්සියස් අංශක 30 තියෙන ඉටි. ඔහම රත් කරගෙන යනවා එක්තරා උෂ්ණත්වයකදී ඔන්න සෙල්සියස් අංශක 60 වෙනවා. 60 දී ඔන්න ඝන ඉටි ද්‍රව ඉටි වෙනවා. එතෙන්දී රත් කරුවන් වෙන්නේ ඝනය ද්‍රව වෙන එක නිසා උෂ්ණත්වය ඉහළ යamak වෙන්නේ නැහැ.
ඊට පස්සේ ටිකක් වෙලා ගියාම සෙල්සියස් අංශක 60 දී ද්‍රව ඉටි බවට පත් වෙනවා. ආයි රත් කරගෙන යනකොට ඔන්න ද්‍රව ඉටි වල උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා. වැඩි වෙගෙන ගියාම 120 කියලා. 120 දී ඔන්න ඉටි වාෂ්ප වෙනවා. එතෙන්දී ආයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. සම්පූර්ණ ද්‍රවයම වාෂ්ප වෙනවා. ඊට පස්සේ ආයෙත් උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න ඔහමයි වෙන්නේ. දැන් ওই ප්‍රස්ථාරය ඔන්න ඕක තමයි තියෙන්නේ. ওই ප්‍රස්ථාරය ඔය තියෙන්නේ AB BC CD කියලා. AB කියන්නේ ඝන ඉටි. පටන් ගන්න ඝන ඉටි වෙනනේ. A කියන්නේ ඝන ඉටි. රත් කරගෙන යනවා B දක්වා ඝන ඉටි. AB කියන්නේ ඝන අවස්ථාව. BC කියන්නේ ඝනය ද්‍රව වෙන අවස්ථාව. BC කියන්නේ අන්න ඒ ටිකේදී උරා ගන්න තාපය තමයි කියන්නේ ගුප්ත තාපය. ආයි CD කියන්නේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. CD කියන්නේ ද්‍රව අවස්ථාව. දැන් අපි බලමු මේකේ උත්තර ටික. පහත සඳහන් කාල සීමාවල ඉටි පවතින භෞතික අවස්ථාවක්. A හා B අතර ඝන. ඔතන ඕනනම් ඔයගොල්ලෝ ගාව කොලේ ප්‍රස්ථාරය තියෙනම් A කියන තැන ලියා ගන්න ඝන. සෙල්සියස් අංශක 30 කියලා දාගන්නකෝ. B කියන තැන ඝන කියලා දාලා සෙල්සියස් අංශක 60 කියලා දාගන්නකෝ. A වලට සෙල්සියස් අංශක 30 ඝන. B වලට සෙල්සියස් අංශක 60 දී ඝන. C වලට සෙල්සියස් අංශක 60 දී ද්‍රව. අන්න 60 උෂ්ණත්වය වෙනස් වුනේ නැහැ. ඝනය ද්‍රව වුණා. ඊට පස්සේ ආපහු උඩට ගිහිල්ලා සෙල්සියස් අංශක 90 දී විතර ද්‍රව දාගන්න. ආයිත් එන්නේ මෙහෙම හරස් තීරුවක්. ආයි සෙල්සියස් අංශක 90 ඉඳලා ද්‍රවය වාෂ්ප වෙනවා. ආයිත් උඩට යනවා. කොහොමයි සිද්ධ වෙන්නේ? එහෙනම් AB අතර ඝන BC අතර ඝනය ද්‍රව වෙනවා. ඝනය ද්‍රව වෙනවා. ඝන ද්‍රව කියලා දෙකම දාගන්න. ඝන ද්‍රව කියලා දෙකම ටිකක් ඝන ටිකක් ද්‍රව BC. CD අතර ද්‍රව. CD ද්‍රව. CD ද්‍රව. ඊළඟ ප්‍රශ්නෙට උත්තරය ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉටිවල ද්‍රවාංකය ඉහත ප්‍රස්ථාරයෙන් තීරණය කරන්නේ කෙසේද? මට කියන්නකෝ ද්‍රවාංකය කියන්නේ මොකක්ද කියලා එක්කනේ. එතකොට අපිට ඝනය ද්‍රවයක් වන උෂ්ණත්වය. ඝනයක් ද්‍රව මොකක්ද එතකොට ඝනයක් ද්‍රවයක් වන උෂ්ණත්වය උතන? B. ඈ? B. මට හුන්නේ නැහැ උත්තරේ. T එකේ තියෙන T1 කියන්නේ පුතේ කාලය. කාලය ඒ උෂ්ණත්වය අක්ෂය නෙවෙයි. සර් T එකේ දාලා තියෙන්නේ B. සර් B. B කියන්නේ අවස්ථාව උෂ්ණත්වය නෙවෙයි හොඳේ. ඒ අවස්ථාවනේ AB. එතකොට B කෙලින් ඉරක් අඳින්න හරහට උෂ්ණත්වය කැපෙන තැනට. එතන අගේ දන්නේ නැහැ අපි. හරිද? B කෙලින් මෙහෙම අඳින්න ඉරක්. ඔය තිරස් ඉර මෙහෙම යා කරන්න. අන්න එතෙන්දී උෂ්ණත්වය අහු වෙනෝනේ. අන්න ඒක තමයි ද්‍රවාංකය. එහෙනම් ඉටිවල ද්‍රවාංකය ප්‍රස්ථාරයෙන් තීරණය කරන්නේ කෙසේද? BC. BC වල උෂ්ණත්වය මැනීම. BC අවස්ථාවේ උෂ්ණත්වය මැනීම. BC අවස්ථාවේ උෂ්ණත්වය මැනීම. හරි. නැත්නම් T1 T2 කාලයන් අතරදී උෂ්ණත්වය මැනීම. නැත්නම් T1 දී උෂ්ණත්වය මැනීම ඒකයි. T1. එතකොට B කෙලින් මෙහෙම උෂ්ණත්වය ඉරක් අදින්. එතකොට අපිට ලැබෙනවා මොකද්ද? ඉටිවල ද්‍රවාංකය. ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය. හරිනේ? ඊළඟට ඉටිවල තාපය සැපීම අඛණ්ඩව සිදු වුවද BC අතර අවස්ථාවේදී උෂ්ණත්වය වෙනස් නොවේ. මෙම කාල සීමාවේදී සපයන තාපය කුමන නමකින් හැඳින්වෙයිද? ඔයගොල්ලන්ට මම දෙලියලා තියෙන්නේ. මොකද්ද කියලා? මොකද්ද උත්තරේ? විලයනයේ ගුප්ත තාපය. උත්තරයට එන්නේ විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය. හරිද? ආයිත් ඊළඟ ප්‍රශ්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ
D මගින් දැක්වෙන්නේ ඉටිවල තාපාංකය නම් D අවස්ථාවෙන් පසුව තව දුරටත් තාපය සැපයූ විට උෂ්ණත්වය වෙනස් වන ආකාරය ඉහත ප්‍රස්ථාරයේ පිළිතුරු පතේ පිටවත් කරගෙන අඳින්න. පුළුවන්ද? එන්න මෙහෙම වෙන්න ඕන. මේ පැත්තේ උෂ්ණත්වය මේ පැත්තේ කාලය හරිද පේනවනේ මෙතන ඉඳලා මෙතෙන්ට AB ඒවා අපි තියෙන ඒවා නේ ලඟුන මෙතන ඉඳලා මෙතෙන්ට BC මෙතන ඉඳලා මෙතෙන්ට CD මෙන්න තාපාංකය DE කියලා ලකුණු කරන් තියෙනවා නෑ වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරය ඔන්නකොම ලකුණු කරා හරි මෙන්න මෙහෙම තිරස් රේඛාවක් මෙතෙන්දි තියෙන්නේ විලයනයේ ගුප්තතාවය මෙතෙන්දි තියෙන්නේ වාෂ්පීකරණයේ ගුප්තතාවය ඒ කියන්නේ තාපාංකය කියන්නේ ද්‍රවය වායු බවට පත්වන උෂ්ණත්වය මෙතෙන්දි තාපය ලබා දුන්නට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය නියතගිය මේ කාල සීමාව තුළ උෂ්ණත්වය නියතගිය මෙතන ද්‍රවාංකය මේ කාල සීමාව තුළ උෂ්ණත්වය නියතගිය ආපහු ඕගොල්ලන්ට විභාගෙ දෙනවා මේක සිසිල් වෙනකොට ප්‍රස්ථාරය අඳින්න කියලා සිසිල් වෙනකොට ප්‍රස්ථාරය යන්නොත් එම මේක මෙහෙම දික් කරා ආයිත් මෙන්න මේ රේඛාවට සමානව මෙහෙම ආවා ආයිත් මේ රේඛාවට සමානව මෙහෙම ආවා ආයිත් මේ රේඛාවට සමානව මෙහෙම ආවා ඔන්නම වෙන සිසිල් වෙනකොට ප්‍රස්ථාරය හරිද රත් වෙනකොට ප්‍රස්ථාරය උන එතකොට උතර උත්තරේ එන්නේ මෙන්න මේ එක විතරයි හරිද මේව ඕනේ නැහැ මෙන්න මේ රේඛාවෙන් දරන හරි E කියලා ලකුණු කරන්න ඕනේ නැහැ මම මේ E කියලා ලකුණු කරාට හරි තාපාංකය වෙනස් වෙන ආකාරය විතරයි අඳින්න ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය මෙම පරීක්ෂණය සඳහා යොදාගත් ඉටිවල ස්කන්ධය ග්‍රෑම් 200යි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සිට 50 දක්වා වෙනස් කිරීමට සැපිය යුතු තාප ප්‍රමාණය සොයන්න. මෙම පරීක්ෂණය සඳහා යොදාගත් ඉටිවල ස්කන්ධය ග්‍රෑම් 200ලු එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයේ ඉඳලාද 40 ඉඳලා 50 දක්වා වෙනස් කිරීමට සැපිය යුතු තාප ප්‍රමාණය සොයන්න. ඉටිවල විශිෂ්ට තාප ධාරිතාවේ දීලා තියෙනවා. පිළිවෙලම සමීකරණය Q සමානයි MC θ. Q සමානයි MC θ. ස්කන්ධය ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදුවා. ඉටිවල ස්කන්ධය. ඉටිවල විශිෂ්ට තාප ධාරිතාවය 2800යි. ස්කන්ධය තමයි M වලින් C වලින් විශිෂ්ට තාපයට උෂ්ණත්ව වෙනස 40 ඉඳලා 50. 50න් 40ක් අඩු කරන්නේ උෂ්ණත්ව වෙනස 10යි. බිංදු 3ට බිංදු 3ක් කපලා දාන්න. උත්තරේ එනවා බිංදු දෙකක් දාගන්න අටවරක් දෙක 16න් හැරෙයි. මොන උත්තරේ 5600යි ජූල්. හරි. Panda saya siya jo. අපි අම්බි කොටසට ඉක්මනට හදාගන්න. B කොටසෙන් කියනවා අපසාරී අபிසාරී කාච දෙකක් මගින් වස්තුවක ප්‍රතිබිම්බයක් සාධන ආකාරය රූප සටහනක පෙන්වා ඇත. අபிසාරී අපසාරී කියන්නේ ආලෝකයේ විසිරවන්න පුළුවන් අවතල කාච වලට. ඒක නිසා අපි අවතල කාච වලට තමයි කියන්නේ අපසාරී කාච කියලා. ආලෝකය එකතු කරන්න පුළුවන් එක තැනකට විසිරී යන ආලෝකය එක තැනකට එකතු කරනවට තමයි කියන්නේ අභිසරණය. ඒක නිසා අභිසරණය කරන්න පුළුවන් උත්තල කාච වලට. ඒක නිසා අභිසාරී කාච කියන්නේ උත්තල කාච.
දැන් උතන A කියලා කියන්නේ උත්තල කාචයක්. ආලෝකේ එකතු වෙනෝනේ පේනෝනේ. මෙහෙම යන ආලෝකය අතුලට නමන්නේ. මෙහෙ වෙන ආලෝකය එළියට නමනවා කියන්නේ විසිරවනවා. විසිරවනවා නම් අපසාරි. එහෙනම් අபிසාරී කාචය මොකද්ද? A. පිළිතුර A. ආලෝකය ඇතුළට නමනවා නම් A. ඒක අபிසාරී. ආලෝකය පිටතට නමනවා නම් ඒක B නේ. ඒක අපසාරී. එහෙනම් අபிසාරී කාචය A. ඊළඟට ඒකේ දෙවෙනි කොටස A වලින් කියනවා I1 හා I2 ප්‍රතිබිම්බ තාත්විකද අතාත්විකද යන්න සඳහන් කරන්න. මෙතෙන්දි මොකක්ද අපි භාවිතා කරන තියරිය කියන්න බලන්න එක්කෙනෙක්. ඔයගොල්ලෝ මේක තාත්විකද අතාත්විකද කියලා කාචවලදී හැදෙන ප්‍රතිබිම්බ තාත්විකද අතාත්විකද කියලා තීරණය කරන්නේ කොහොමද? එක්කෙනෙක් කියන්න බලන්න දන්න කෙනෙක් ඉක්මනට. ප්‍රතිබිම්බයේ පිටුපස දර්පණය පිටුපස හැදෙන දර්පණය නේ පුතේ මේක කාචයක්. ප්‍රතිබිම්බ අතාත්වික. තව උත්තර කියන්න බෑ. මේ කාච හොඳේ දර්පණ නෙමෙයි. කාච දෙකක් මේ තියෙන්නේ. කියන්න බලන්න. වෙන උත්තර. දන්නේ නැත්නම් මේව ලියලා තියාගන්න හොඳේ. දැන් දන්නේ නැති වෙන්න විදියක් නැහැ. මේ උගන්නලා නේ තියෙන්නේ. වස්තුව ඇති පැත්තේම ප්‍රතිබිම්බය සෑදේ නම් අතාත්විකයි කාචවල. වස්තුව ඇති පැත්තේම ප්‍රතිබිම්බ සෑදේ නම් ඒවා අතාත්වික ප්‍රතිබිම්බ. වස්තුව එක පැත්තක තිබිලා ඔය කාචෙන් අනිත් පැත්තේ ප්‍රතිබිම්බය තියෙන තාත්වික. දැන් උතන බලන්න වස්තුව තියෙනවා. වස්තුව තමයි O කියලා කියන්නේ. ප්‍රතිබිම්බය තමයි I කියලා කියන්නේ. O1 I1 එකම පැත්තේ. O2 I2 එකම පැත්තේ. එහෙනම් මේ අතාත්වික. හරිද? එතන පොඩි නෝට් එකක් දාගන්න. වස්තුව ඇති පැත්තේම ප්‍රතිබිම්බය සෑදේ නම් කාචවලදී අතාත්වික ප්‍රතිබිම්බ වේ. කාචවලදී අපි ඒව සලකන්නේ අතාත්වික ප්‍රතිබිම්බ කියලා. හරිද? ඔය තියෙන්නේ තාත්වික අතාත්වික භාවය ඔබ තීරණය කළේ කවර කරුණාපද? හැබැයි එතන ලියන්න එපා ඔය කතන්දරේ. එතන ලියන්න තිරයකට ගත නොහැකි නිසා. වස්තුව තියෙන පැත්තෙම තියෙනවා නම් තිරයකට ගන්න බෑනේ. තිරයකට ගන්න බැරි නිසා අපි ඒවට කියනවා අතාත්වික ප්‍රතිබිම්බ. තිරයකට ගත නොහැකි බැවින් වස්තුව ඇති පැත්තේම ඇති නිසා තිරයකට ගත නොහැක. මේ නිසා තාත්වික ප්‍රතිබිම්බ වේ. අර නිකන් ඕගොල්ලන්ට අර උගන්නපු දේවල් පටලවන්න තමයි මේ වගේ ප්‍රශ්න දාන්නේ. හරිද? ඒකට එකම විසඳුම දරුවෝ මේක ප්‍රශ්න වලට උත්තර ලියලම තියෙන්න ඕන. හරිද? ඒක තමයි එකම විසඳුම. නැත්තම් අපි කොච්චර ගත්තත් අපිට පටලැවිලි සහිත වෙනවා. හරිද? මේ වගේ ආලෝකේ පටලවන්න පුළුවන්. මොකද කාච දෙකයි දර්පණ දෙකයි. අවස්ථා 6යි 6යි 12යි 2යි 14යි අවස්ථා 14ක් තියෙනවා. කියන සටහන. ඒතර අවස්ථා 14 ඔයගොල්ලන්ට එක දිගට සමහර වෙලාවට කටපාඩම් වෙත් එකින් එක මාරු පැත්තෙන් පැත්තට දැම්මා. අර චක්‍රය තනින් තනින් දාන වගේ ධම්ම ගමන් ටිකක් අර හොඳට මීටර් නොවුනොත් අමතක වෙනවා. හරිද? එහෙම එකක් වෙනවා. ඒ නිසා පටලැවිලයි. දැන් උතන තියෙන්නේ ඔය උත්තල කාචයක මෙන්න මේක. මේ A කියන්නේ මෙන්න මේ අවස්ථාව. මෙහෙම තිබුවා වස්තු විශාල වෙලා පේනෝනේ. හරිද? මෙන්න මේ අවස්ථාව තමයි A. B කියන්නේ අවතල කාචය. අවතල කාචයකින් පේන්නේ වස්තු කුඩා වෙලා ප්‍රතිබිම්බ හැදෙන්නේ. ඒතර උත්තල කාචයක ඔය තියෙන I2 විශාලයි. හරිද? ඊළඟට කියන මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ. ඒ කාචයෙන් ඉහත රූපේ දක්වා ඇති ආකාරයේ ප්‍රතිබිම්බයක් ලැබීමට වස්තුව තබා ඇත්තේ. තියන්නේ නාභියයි ප්‍රකාශ කේන්ද්‍රයයි අතර. ඔය කාචයේ මැදට කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය. නාභියයි අතරේ වස්තුව තියුවම තමයි විශාල වෙලා පේන්නේ. එහෙනම් උත්තරේට ලියා ගන්න නාභිය හා ප්‍රකාශ කේන්ද්‍රය අතර තමයි වස්තුව තියෙන්නේ. උත්තරේ නම x කියලා කියන්නේ නාභිය වෙන්නේ නැති. නාභිය හා ප්‍රකාශ කේන්ද්‍රය අතර. නාභිය හා ප්‍රකාශ කේන්ද්‍රය අතර. ඊළඟට කියන මෙන්න උත්තරේ මම පෙන්නුවා ඔයගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මේක. ඒ වර්ගයේ කාචය රූපේ දක්වා ඇති ආකාරයට ප්‍රතිබිම්බයක් සෑදීම සඳහා ප්‍රායෝගිකව භාවිතයට ගන්න ලබන අවස්ථාවක් සරල අන්වීක්ෂය. සරල අන්වීක්ෂය. එහෙම නැත්නම් අපි කියනවා අත්කාචය. සරල අන්වීක්ෂය. එහෙම නැත්නම් කියනවා අත්කාචය.
සරලන්වීක්ෂය එහෙම නැත්නම් ඒකට කියනවා අත්කාචය. ඊට පස්සේ පස්වෙනි කොටස O1 වස්තුව මෙහා කෙලවර x මම හිතන්නේ මම කිව්වේ x කියලා නාභිය කියලා. x ලක්ෂයක බොහොත් මට කියන උත්තල කාචයක නාභියේ වස්තුව තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? ඒකේ අනිත් පැත්තත් මට කියන්නේ නාභියේ ප්‍රතිබිම්බය හැදෙන්න නම් වස්තුව කොහෙද තියන්න ඕන? ඒ දෙකම එකයිනේ. නාභියේ තිබ්බොත් එතන හැදෙන්නේ, එතන තිබ්බොත් නාභිය හැදෙන්නේ. මට කියන්නේ එක්කනේ. නාභියේ තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? නැත්නම් ඈත තියෙන වස්තුවකට උත්තල කාචයක් ඇල්ලුවොත් අනිත් පැත්තේ තිරයක් තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? නාභි. ඔව් උත්තරයක් දාලා තියෙනවා. නාභියේ තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? අනන්තයේ. හරි. උත්තරේ හරි. අනන්තයේ. අනන්තයේ තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ නාභියේ. ඈත තියෙන වස්තුවකට තමයි කියන්නේ අනන්තයේ. අනන්තයේ තියෙන වස්තුවක් උත්තල කාචයක් කරහා ඇවිල්ලා නාභිගත වෙනවා. නාභිගත වෙනවා කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ අර සූර්යාලෝකය ආලෝක ලපයක් විදියට හැදෙන්නේ. අපි ඉගෙන ගන්නේ සූර්යාලෝකයට උත්තල කාචය ඇල්ලුවම පල්ලෙහා කෙළවරේ එක තැනකට තිතක් වගේ අන්න නාභිය. අනන්තයේ ඉඳලා ආලෝකේ නාභිය. ඔතන නාභියේ තියුවොත් ආලෝකය ප්‍රතිබිම්බ හැදෙන්නේ අනන්තයි. වස්තුව තියුව ආලෝකනේ වස්තුව තියුවොත් ප්‍රතිබිම්බ හැදෙන්නේ අනන්තයි. ඔය දෙක විලෝමයක්. අනන්තයේ තියුවොත් නාභියේ, නාභියේ තියුවොත් අනන්තයි. එහෙනම් උත්තරය එනවා අනන්තයේ සැදී ලක්ෂණ තමයි මොනවද? ලක්ෂණ අහලා තියෙන හැදෙන තැන නෙමෙයි අහලා තියෙන ලක්ෂණ තමයි යටිකුරුයි තාත්විකයි. තිරයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වේ අර සුදු ලපයක් හැදෙනවා කියලා. තාත්විකයි යටිකුරුයි කුඩයි. තාත්විකයි යටිකුරුයි කුඩයි. ඔන්න ලක්ෂණ. තාත්විකයි යටිකුරුයි කුඩයි. අපිට ඊළඟට තියෙන තරංග පාඩමේ පොඩි කොටසක්. දැන් මේ ඔක්කොම ටික 10 වසරේ ඇයට නම් ටිකක් අමාරු ඇති. 7 වෙනි ප්‍රශ්නේම තනිකරම දීලා තියෙන්නේ 11 වසරේ. තාපය, ආලෝකය, තරංග. හරිද? 6 වෙනි ප්‍රශ්නේ නම් 10 වසරේ. අම්ල ප්‍රශ්න නම් 11 එක ලේසිය වුණාට ආයිත් මේකත් ඇවිල්ලා 11 වසරේ ටිකක්. ඉතුරු ටික අපි බලමු. ඉතුරු ටික මම හිතන්නේ 10 වසරෙන් දීලා තියෙන්නේ. ඔව්. 10 වසරේ. එතන පරිණාමක පොඩ්ඩක් තියෙනවා. නෑ එහෙමත් නෑ. මෙතන හයිඩ්‍රෝකාබන් 11 වසරේ මේක 10 වසරෙන් කාර්ය ශක්තිය සමතාවය. ඊට පස්සේ මෙතන විද්‍යුතය නෑ ඒක නම් 10 වසරටත් පුළුවන්. ශක්තියත් එක්ක කොටසක් මේක 10 වසරේ. ප්‍රජනනය. හරි. අද බලමු C කොටස. රූපේ දක්වා ඇත්තේ යාන්ත්‍රික තරංගවල අංශු කම්පණය වන ආකාර දෙකකි. AB මෙන්න තරංගය ගමන් ගන්නා දිශාවට ලම්බකව තරංගය මෙහෙට යනවා නම් අංශු මෙහෙම. තරංගය ගමන් ගන්නා දිශාවට ලම්බකව කම්පණය වෙන අපි කියන්නේ තීර්යක් තරංග. CD තරංගය ගමන් ගන්නා දිශාවට සමාන්තර. තරංගය මෙහෙට යනකොට අංශු මෙහෙට සම්පීඩන මිදලනාද. එහෙනම් ඒක අන්වායාම. AB කම්පණය සිද්ධ වෙන්නේ තීර්යක් තරංග. CD කම්පණය සිද්ධ වෙන්නේ අන්වායාම. එහෙනම් පළවෙනි එකට උත්තරේ CD දිශාවට අංශු කම්පණය වන යාන්ත්‍රික තරංග අන්වායාම තරංග. පිළිතුර අන්වායාම තරංග. අන්වායාම තරංග. ඊළඟ එකේ කියනවා AB දිශාවට අංශු කම්පණය සිදුවන අවස්ථාවක්. ජල තරංගයක් ගමන් කිරීමේදී. හරිද? ජල තරංග ඇතිවීමේදී. තව එකක් තමයි තතක් කම්පණය වන විට තතෙහි හටගන්නා තරංග. ශබ්දය නෙවෙයි තතෙහි හටගන්නා තරංග. තත මෙහෙම පෙලෙන්නේ. එතෙන්දී හටගන්නේ තීර්යක් තරංග. ජල තරංගයක් ගමන් කිරීමේදී තතක් කම්පණය වන විට ඇතිවන තරංග. ඊළඟ තුන්වෙනි කොටස. ධ්වනි තරංග ප්‍රචාරණය වන්නේ ශබ්දය මෙහෙම අතා ගන්නකොට මෙහෙම. හරිද? එහෙනම් මොකද්ද? CD. කවර ආකාරයේ අංශ වල කම්පනයද? උත්තරේ CD. කලින් ප්‍රශ්නය කියන්නේ මොකද්ද දන්නේ? කලින් ප්‍රශ්නේ. කලින් ප්‍රශ්නේ පහට. යටිකුරුයි තාත්විකයි. යටිකුරුයි තාත්විකයි. එක ස්ථාන x ස්ථානය දුවොත්
ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඕ යා x ස්ථානිතව යටිකුරුයි තාත්විකයි විශාලයි. හොඳේ මට අනිත් පැත්ත ඉස්සෙල්ලා කිව්වේ. යටිකුරුයි තාත්විකයි විශාලයි. ඇයි නාභියේනේ හැදෙන්නේ. නාභියේ අනන්තයේනේ යටිකුරුයි තාත්විකයි විශාලයි. පස්වෙනි එකට උත්තරේ. ඊළඟට මොකද්ද මං කිව්වේ මෙතන ධ්වනි තරංග ප්‍රචාරණය වන්නේ කවර ආකාරයක සිදුවන අංශවල කම්පනයෙන්ද CD අන්වායාම තරංග. තරංගය ගමන් කරන දිශාවට. ඒ කියන්නේ අපි අර මේ ස්පීකරයක් ගාව ඉන්නකොට අපිට නිකන් දැනෙන්නේ වාතය ඇවිල්ලා අපිට නිකන් ගැස්සෙන්න වදිනවා වගේ. ඒ කියන්නේ සම්පීඩන විරල නැති කරමින් තමයි තරංගය ගමන් කරන්නේ. මාධ්‍යාංශු ලං වෙන තැන් ඈත් වෙන තැන්. එහෙම වෙවි ශබ්දය ඉදිරියට ගමන් කරනවා. සම්පීඩන විරල. හරි. එතකොට තරංගය ගමන් ගන්න දිශාවට සමාන්තරව අංශු මෙහෙම එක තැන දෙපැත්තට කම්පණය වෙනවා. වාතාංශු. එතකොට ධ්වනි තරංග ප්‍රචාරණය වන්නේ කවර ආකාරයක සිදුවන කම්පන වලින්ද? අන්වායාම තරංගය කියන්නේ CD. ඉහත දෙක කොටෙහි සඳහන් කළ යාන්ත්‍රික තරංග හා විද්‍යුත් චුම්බක තරංග අතර පවතින වෙනස්කම් දෙකක්. තරංගය යාන්ත්‍රික තරංග කියලා කියන්නේ දැන් අපි තරංග මුලින්ම බෙදන කොටස් දෙකකට. යාන්ත්‍රික තරංග හා විද්‍යුත් චුම්බක තරංග. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය තරංග වලට තමයි කියන්නේ යාන්ත්‍රික තරංග කියලා. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත්නම් තමයි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. එහෙනම් ඒවයි කියන වෙනස්කම් ගත්තොත් එකක් තමයි යාන්ත්‍රික තරංග ඔන්න ලියා ගන්න එක. යාන්ත්‍රික තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය වෙයි. ඒව ගමන් කරන්න ඝන ද්‍රව වායු මොනවා හරි මාධ්‍යයක් තියෙන්න ඕනේ. යාන්ත්‍රික තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය වේ. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය වේ. විද්‍යුත් චුම්බක තරංග වලට ලියනවා සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යම නොවේ. තිබුණත් එකයි නැතත් එකයි. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යම නොවේ. විද්‍යුත් චුම්බක තරංග කියලා ලිව්වා සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යම නොවේ. ආයිත් යාන්ත්‍රික එකක් නෙවෙයි දෙකක් අහලා තියෙනෝනේ යාන්ත්‍රික තරංග හා විද්‍යුත්. ඊළඟට කියනවා යාන්ත්‍රික තරංග තීර්යක් හෝ අන්වායාම වේ. යාන්ත්‍රික තරංග එක්ක තීර්යක් එහෙම නැත්නම් අන්වායාම. ඒකේ තරංගය ගමන් ගන්න දිශාවට ලම්බකව කම්පණය වෙනවා තීර්යක්. තරංගය ගමන් ගන්න දිශාවට සමාන්තරව කම්පණය වෙනවා අන්වායාම. ඒතර අපි කියනවා යාන්ත්‍රික තරංග තීර්යක් හෝ අන්වායාම වේ. විද්‍යුත් චුම්බක තරංග අනිවාර්යයෙන් තීර්යක්. ඔය ගුවන් විදුලි තරංග රූප වාහිනී තරංග ඒවයි තියෙන්නේ විද්‍යුත් චුම්බක. ඒවා තීර්යක්. විද්‍යුත් චුම්බක තරංගය ගමන් ගන්න දිශාවට ලම්බකව තමයි අර විද්‍යුත් ශේෂ්ඨය චුම්බක ශේෂ්ඨය කම්පණය වෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා තීර්යය. ඒතර අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග තීර්යක් තරංග වේ. හරි. එතකොට ඊළඟ යාන්ත්‍රික තරංග වල වේගය අඩුයි. යාන්ත්‍රික තරංග එච්චර වේගෙන් ගමන් කරන්නේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග අපි කියන 3 වැඩි කිරීම 10/8 ms වින එක. 3 වැඩි කිරීම 10/8 ms වින එක වේගයෙන් ගමන් කරයි. අපිට ලියන්න පුළුවන් යාන්ත්‍රික තරංගවල වේගය අඩුය. විද්‍යුත් චුම්බක තරංගවල වේගය වැඩිය. විදියට අපිට දෙකක් තුනක් කියන්න පුළුවන්. හරි. අපිට මේ විදියට මේ ප්‍රශ්නෙට උත්තර ගන්න පුළුවන්. අවකත් පේපර් එකට ඇවිල්ලා තිබුණලු. අර දීපු පේපර් එකට. ඉතින් කොහොමද දැන් මෙහෙමයි කතන්දරේ අපිට මේ වගේ ප්‍රශ්න කවර් කරනකොට බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයක අපි මෙහෙම ප්‍රශ්න කරනවා කියමුකෝ එහෙම කරගෙන යනකොට තවදුරටත් ඉතින් දාන්න ප්‍රශ්න නැති වෙනවා. මොකද පේපර් හදන මිනිස්සුන්ටත් ප්‍රශ්න සීමාවක් තියෙනෝනේ. අපි යම්කිසි විෂය සීමාවක පරාසයකනේ ඉන්නේ. ඒ පරාසය අපි උපරිමයටම ගිහිල්ලා තියෙන අධ්‍යයනය කරලා තියෙන බොන තැනින් ආවත් අපිට ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඒක තමයි එහෙම වෙන්න ඕන. දැන් මම ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට මේ පේපර් එක දාලා මම අමුතුවෙන් සූදානම් වෙන්නේ නැහැ. මම ඇත්තටම මෙතන මොකක්වත් මම අතේ තියන් ඉන්නේ නැහැ. මගේ ගාව තියෙන පෙළ පොත් දෙක විතරයි මෙතන. හරිද? මේකේ උත්තර සමහර වෙලාවට මගේ එක උත්තරයක් ටිකක් වරදින්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. සමහර වෙලාවට මගේ වෙලාවේ මම හිතන් ඉන්න විදිය හරි සමහර වෙලාවට මට ඒක මම හිතන් ඉන්න විදිය ප්‍රශ්නයක වරදින්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? විද්‍යුත් චුම්බක තරංග තීර්යක්ද? විද්‍යුත් චුම්බක තරංග තීර්යක්. හරිද? තීර්යක් තරංග විදිහට තමයි අපි සලකන්නේ. පොත්වල තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග තීර්යක් තරංග කියලා. හරිද? විද්‍යුත් චුම්බක තරංග තීර්යක් ඊට පස්සේ මේ අපේ මොනවයි මේවා යාන්ත්‍රික තරංග තීර්යක් තරංග අන්වායාමයි කියලා කොටස් දෙකකට තියෙනවා.
මේ ඕගොල්ලෝ පුළුවන් තරම් අන්න මේ මට්ටමට හුරු වෙන්න බලන්න. දැන් මට පේපර් එකක් දුන්නොත් මම දන්න සයන්ස් පේපර් එකක් දුන්නොත් මට අනිවාර්යයෙන් ලකුණු 90කට එහා ගන්න පුළුවන්. ඒක මට ෂුවර්. හරිද? ලකුණු 90කට එහා මම ගන්නවා පාඩම් කරත් නොකරත් මම ගිහිල්ලා ලියලා ගන්නවා. ඕගොල්ලෝ මේ මට්ටමට හැදෙන්න ඕන. ඒ මට්ටම කියන්නේ ආයි කිසි කතන්දරයක් නැහැ. බය නැතුව පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. නැත්තම් මට මම සයන්ස් උගන්නලා වැඩක් නැහැ නේ මට බැරි නම් මම පොතක් බලාගෙන උගන්නලා වැඩක් නැහැ. හරිද? පේපර් එකකට උත්තර ලියනකොට දැන් ඒ වෙලේ පේපර් එකක් දුන්නා නම් මට පුළුවන් වෙනෝනේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. අමාරේ බැරි වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. හැම දෙයක්ම කාටවත් පුළුවන් වෙන්නේ නැහැ නේ. ඕගොල්ලොන්ටත් මේ මට්ටම හදා ගන්නවා. අඩුව තරමේ 85ක් 80ක් ගන්න පුළුවන් නම් වැඩේ කොට. හරිද? මොකද ඒක දෙන්නේ 75 න්නේ. ඒ මට්ටමට හදා ගන්න. ඒ මට්ටමට හදා ගන්න නම් ඉතින් ප්‍රශ්න පත්‍ර පුළුවන් තරම් උත්තර ලියන්න ඕනේ. අපි මේ කරන්නේ ඒක. දැන් මේ වෙනකොට මම බැලුවා මම පේපර් ක්ලාස් දැනට 20ක් විතර කරලා තියෙනවා. පැය දෙකේම 20ක් විතර කරලා තියෙනවා. ඒත් ඉස්සරහට අපිට තව 20ක් විතර කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒ O level ලියනකම්. ඔය ටික 20ට වඩා පුළුවන් 40ක් විතර පුළුවන් ඒ සමහර විට. ඒ දවස් දෙකක් කරනවානේ. මේ යන විදියට ගියොත් දිගටම. හරිද? එහෙම වුණොත් ඕගොල්ලන්ට ගොඩ දා ගන්න පුළුවන්. කිසිම කේස් බය වෙන්න දෙයක් නැහැ. ඔය යන ටික හරියට කරගත්තොත් ගොඩ දා ගන්න පුළුවන් O level හොඳට. හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අර විද්‍යාවට හොඳ ප්‍රතිඵලයක් කවුරුත් අහන්නේ එක්තරා විෂය කොටාසයන්නේ විද්‍යාව කොහොමද? ගණිතය කොහොමද? සිංහල කොහොමද? ඉංග්‍රීසි කොහොමද? ඔය ටිකනේ බලන්නේ. ඔය මූලික හතර තමයි කවුරුත් අහන්නේ. A කීයක් තියෙනවද කියලා අහනවා. A 8යි B 1යි කියවම අහන්නේ B එක මොකද්ද? A කීයක් තියෙද? A 7යි C 2යි කියවම C එක මොකද්ද? එහෙමනේ අහන්නේ. ඒ කියන්නේ බලන්නේ කොයි වෙලාවෙත් ඒක අඩු එක බලන්නේ. අනිත් ටික දිහා බලන්නේ. ඒකට ඒක අපි හදා ගන්න ඕන කොහොම හරි. ඒ මට්ටමට යන්න. හරි. අදට ඇති වගේනේ. අපි